right අපි පන්ති වැඩකට පටන් ගන්නවා අපි එකයි විනාඩි 3ක් විතර දුන්න දරුවන්ට ජොයින් වෙන්න හොඳයි දැන් දරුවෝ 20 දෙනෙක් විතර ඇවිල්ලා ඉන්නවා අපි තුන අය ජොයින් වෙයි සමහර අය මම දැක්ක ජොයින් වෙලා ආයෙ එළියට යනවා නමුත් එයාට අවස්ථාව තියෙනවා එකතු වෙන්න අපි සාකච්ඡාව පටන් ගමු හරි ගිය සති දෙකක් ඇතුළත සති දෙකක් අපි දැන් පාති කරලා තිනවා ගිය සති දෙකේ අපි සූත්‍ර මූල්‍ය කියන පාඩමට ඇවිල්ලා ප්‍රධාන මාතෘකාවක් විශේෂ නිර්දේශිත තියෙන ප්‍රධාන මාතෘකා තුනෙන් එකක් අරගෙන ඒක සාකච්ඡා කරන්න පටන් ගත්තා හඳුන්වා දීමක් කරා ඒකට නීති පද්ධතියක් තියෙන ගැන සාකච්ඡා කරා ඊට පස්සේ ගිය සතියේ අපි තවදුරටත් සූත්‍ර මූල්‍ය සම්බන්ධයෙන් අරමුණු පැහැදිලි කිරීම සම්බන්ධයෙන් ටිකක් ඇතුළට කතා කරමින් ගියා දැන් අපි අපේ සාකච්ඡාව ඉස්සරහට යනවා දැන් අපි සති දෙකක් ඇතුළත සාකච්ඡා කරපු දේවල් වලින් පුතා මේ පන්ති හිටපු දුවලා පුතාලා දැක්කා අපිට පුළුවන් විභාගයේදී ලකුණු 5 ලකුණු 2 ගන්න ඕන කොටස් වලට මුහුණ දෙන්න පුළුවන් දැන් මේ වෙනකොට අපි තාම විෂය නිර්දේශයට සම්බන්ධ වෙලා කටයුතු කතා කරන්න පටන් ගත්තා විතරයි ඒ පටන් ගත්ත ගමන් වගේ අපිට පුළුවන් දැන් විභාගයේදී ලකුණු සමහර ප්‍රශ්න පත්‍ර වල ලකුණු 5 කොටස් දෙකක් ලකුණු 2 කොටස් එකක් ඒ කියන්නේ ලකුණු 10ක් 12ක් විතර ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන් ගන්නට දැන් අපි ඇවිල්ලා ඉන්නේ. අපි ඒක දැක්කා. ඉස්සදී ප්‍රශ්න පත්‍රයක් අරගෙන මම වරින් මෑතම තිබිච්ච ප්‍රශ්න පත්‍රයේ සිට අතීතයට ගියා. ටික ටික පිටිපස්සට අරන් ගිහිල්ලා පෙන්නවා අපිට ලකුණු ගන්න අවස්ථාව තියෙන හැටි. හොඳයි. ඒක නෑ ඒ කියන්නේ අපි ක්‍රමයෙන් පන්ති යනවා විභාගයට ලකුණු එකතු කරගන්නවා විභාගයේ ලකුණු ටික රැස් කරගනිමින් ඉස්සරහට යන ක්‍රමයක් දැන් හදාගෙන යමින් ඉන්නේ. හොඳයි. ඒ අනුව දැන් මේ දවස් වෙනකොට දැන් මොන හරි දරුවන්ට ප්‍රශ්න මතුවෙනවා නම් ඇයි එහෙම කීවේ මොකද්ද මේ කතා කරන කාරණා වගේ දේවල් තියෙනවා නම් මේ ප්‍රශ්න පන්ති යන අතරතුරේ අපි සාකච්ඡාවට ගේන්න ඕන ප්‍රශ්න උත්තර දෙන්න ඕනේ. අපිට ගිය සතියේ ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි වුණා. අපි අහුවේ මේ ප්‍රශ්නයක් දරුවන්ගෙන් පන්තියේ උත්තර දෙන්න කියලා. පළවෙනි දවසේ අපි ප්‍රශ්නයක් ඇහුවා. හොඳට උත්තර හම්බුණා. එහෙනම් අපි අද යනවා පන්ති තවත් වැදගත් කාරණාවකට මේකත් විභාගයේදී නිශ්චිතව අහන ලද කාරණාවක්. නැවත වතාවක් වුණත් ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් වෙන්න පුළුවන් කාරණාවක් නිසා අපි ඒක සාකච්ඡාවට ගන්නවා. මම මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරනවා පුතා. මට තහවුරු කරන්න ඕන ඔයගලන්ට මම මේ දාන ටියුට් එක පේනවද කියලා. ස්ක්‍රීන් එකේ ටියුට් එකක් පේනවද පුතේ? සූත්‍ර මූල්‍ය සදාචාරාත්මක සූත්‍ර මූල්‍යකරණයන් හා පරිචයන් කියලා එකක් පේනවද? දරුවෝ තහවුරු කරන්න. පේනවා සර්. රයිට් පොඩ්ඩක් කතා කරලා කියන්න පුතේ. හොඳයි. කිසි ගැටලුවක් නැහැ. පොඩ්ඩක් අපි කතා කරලත් කියන්න. රයිට්. හොඳයි. එහෙනම් මම යනවා ස්ක්‍රීන් එකේ ඔයගලන්ට පේන එක. හරි. හරි. අපි ඉස්සරහට කතා කරමු. සූත්‍ර මූල්‍ය වල ඇයි මේ සදාචාරාත්මක නෝන ethical කියන්නේ සදාචාරාත්මක කියන බොහොම සමාන වචනයක්. ඉංග්‍රීසි ethical කියන අපේ සදාචාරාත්මක කියන දෙකම එකට ගත ගන්න අමාරුයි. සදාචාරයට විරුද්ධ ඒ කියන්නේ දියාපු අපි සදාචාරය කියලා කියන්නේ මොකද්ද? පොදුවේ සැමට යහපතක් වන අයුරින් සහ පිළිගැනෙන අයුරින් කළ යුතු කර්තව්‍යයන් එසේ නොවන්නේ මොනවද කියන එක තමයි සදාචාරාත්මක නැහැ කියන්නේ අන්තික. එහෙම ඒවා සූත්‍ර මූල්‍යකරණයේදී සූත්‍ර මූල්‍ය කියන කර්මාන්තය තුළ තියෙනවද කියන එක ගැන සාකච්ඡා කරන්න ඕනේ. මේක විභාගයේදී ප්‍රශ්නයක් විදිහට වතා දෙකක් මට නිශ්චිතව මතකයි ඉදිරිපත් වුණා. තවත් වතා ඉදිරිපත් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මොකද සූත්‍ර මූල්‍යකරණයට දැන් නීති පද්ධතියක් තියෙනවා. අපි ගිය සතිවල කතා කරා ලංකාවේ මාධ්‍යවල පවා ගියා මේ සූත්‍ර මූල්‍යකරණයේ තියෙන මේ සදාචාරාත්මක නොවන දේවල් මොනවද කියලා. ඒවා අපි කරුණු හැටියට දැනගමු. විභාගයේදී උත්තර ලියන්න අවශ්‍ය වෙන්නේ කරුණු හැටියට දැන ගැනීම තමයි වැදගත්. ඒ ටික දැනගෙන අපි ඉස්සරහට යමු. අපි මේක දැන් 1:08 වෙලාව පැය භාගයක් වගේ ඇතුළත මේ කාරණාව කතා කරලා අවසන් කරමු. කියවගෙන යමු පුතේ. අපි එතකොට සාකච්ඡාව පටන් ගන්නවා. සූත්‍ර මූල්‍යකරණය දරිද්‍රතාවය අවම කිරීම සඳහා ක්‍රියාත්මක වූවද එහි භාවිතාවේදී සදාචාරාත්මක වශයෙන් බොහෝ විවේචනයට ලක් වෙමින් පවතී. අපි ඒක කතා කරමු. මිනිස්සුන්ට සුගතියක් නෙවෙයි අගතියක් වෙන්න පුළුවන් විදිහට මේ සූත්‍ර මූල්‍යකරණය පාවිච්චි වෙනවා කියන එක අපි කතා කරමු. එසේ ඒ ප්‍රශ්නයට භාජනය වූ කරුණු පහත සැකෙමින් දක්වා තියෙනවා. මොනවාද මේ ප්‍රශ්නයට භාජනය වෙච්ච කරුණු? මේවා ලංකාවට විතරක් අපි විවිධ උදාහරණ ගන්නවා. හැබැයි ලංකාවට මේවා ඒ ආකාරයෙන්ම ගැලපෙනවා.
අංක 1 මුලින් ලාභය අපේක්ෂා කිරීමකින් තොරව ආරම්භ වූ සූත්‍ර මූල්‍ය ආයතන ක්‍රමයෙන් ලාභ ලැබීම අරමුණට කර ගැනීම. මොකද කියන්නේ? ආයතන පටන් ගන්න සූත්‍ර මූල්‍යකරණය කරන්න හැබැයි මූලික අරමුණ වෙන්නේ සූත්‍ර මූල්‍යකරණය මිනිස්සුන් ආයත වීම උපත් ක්‍රම ඇති කිරීම වගේ විවිධ හොඳ අරමුණු වලින් පටන් ගන්නට ක්‍රමක්‍රමයෙන් මේවා ලාභ ලැබීම පැත්තට තල්ලු වෙලා ගිහින් ලාභ ලබන ආයතන බවට පත් වෙනවා. විනා අර මූලික අරමුණු වලට නැත්නම් මූලික අරමුණු මතල රඳාගෙන ඉඳගෙන මේක කරගෙන යන්නේ නැතිකම. මේකට උදාහරණයක් විදිහට මෙක්සිකෝවේ ආයතනයක් වුණ දක්වලා තියෙනවා. මෙක්සිකෝවේ මේ කියන ආයතනෙ මේකේ නම පාඩම් කරන්න අවශ්‍ය නැහැ. මේ උදාහරණයක් විතරයි. ඒ අය සුද්ධ මූල්‍ය පොලිය අනුපාත 85% 100% පොලිය 85%. 100% කියන්නේ ගත්ත ණය වගේ ප්‍රමාණයක් පොලි විදිහට ගෙවන විදිහට තරම් විශාල ලාභ ලැබීමට තල්ලු වෙලා ගිහිල්ලා ඒකෙන් කරේ මොකද? ඒ ගන්න ලාභය ප්‍රසාද දීම නැත්නම් බෝනස් විදිහට ආයතනය අතර බෙදා ගන්න. ඒ නිසා එකපාරට මේ විවිධ ධනවතුන් වෙන්න පටන් ගත්තා. මේකෙන් තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ. කොහොමද මේ මෙච්චර ඉක්මනට ධනවතුන් බවට පත් වෙනකොට තමයි හොයාගන්නේ මේ ආයතනය මේ විදිහට කටයුතු කරනවා කියලා. එතකොට වෙන්නේ කොටස් හිමියන්ගේ නැත්නම් අයිතිකරුවන්ගේ අපේක්ෂාවන්ට මුල් තැන දීමෙන් සුද්ධ මූල්‍යකරණය අරමුණු මතකද අපි අරමුණු කියලා කතා කරා යම් ප්‍රමාණයක් අරමුණු යම් ප්‍රමාණයක් කතා කරා වෙනම විශේෂ වශයෙන් අරගෙන අන්නේ අරමුණු වලින් එහා බැහැර වෙනවා නැත්නම් අමතක වෙනවා. මොකද එතකොට අපි සදාචාරාත්මක නැති පාවිච්චිය මොකද්ද? ශුද්ධ මූල්‍යකරණය විගාපාරයක් විතර කරන ආයතන ලාභ ලැබීමම පණක් අරමුණු කරගෙන කටයුතු කිරීම තමයි සදාචාරාත්මක නොවන්නේ. දැන් උදාහරණයකට ගන්නකෝ අපි මෙතන ඉන්න දරුවොත් බොහෝ දෙනෙක් වැඩ කරන බැංකුව නැත්තම් මූල්‍ය ආයතන ගන්න. මේවා ලාභ ලබා යුතු ආයතන නමුත් ලාභ ලැබීමම පමණක් කරගත්තොත් එහෙම අරමුණ අපිට පවතින්න බැරි වෙනවා. අපිට ජාතික වගකීමකුත් තිබෙනවා. දරුවරුන් නැත්තම් පාරිභෝගිකයන් අපේ ණයකරුවන් වෙනුද යම් සේවාවන් සිදු විය යුතුයි ලාභයට යන්න පෙර කියන අරමුණු ටික තියෙන්නට ඕන. හරි. එතකොට මේක පළවෙනි අවභාවිතාව එහෙම නැත්නම් සදාචාරාත්මක නොවන භාවිතාව කියලා ඔන්න අංක 1. අංක 2 දැඩි ණය අය කර ගැනීමේ ක්‍රමවේදයන් භාවිත පිළිබඳ ග්‍රාමීණ බැංකුව ඇතුළු බොහෝ සූත්‍ර මූල්‍ය ආයතන වල යෝජනා වෙලා තියෙනවා. මොකද කියන්නේ? දැඩි ණය අය කර ගැනීමේ ක්‍රමවේද. මොකද මේ දැඩි ණය අය කර ගැනීමේ ක්‍රමවේද කියන්නේ? මිනිස්සුන් ණය ලබා දුන්නට පස්සේ ඒ ලබා දුන්න ණය ආපසු ගෙවන්න ගත වෙන කාලයේදී දැන් අපි බැංකුවලන් කරනවා දන්නවා පුදුලින් දරුවෝ දන්නවා බැංකු මූල්‍ය ආයතන ණය ආපසු ගෙවුවේ නැත්නම් අපි හම්බ වෙනවා කතා කරනවා ලිපි ඉදිරිපත් කරනවා එහෙම නැත්නම් ටිකක් සැර කරලා ලියුමක් යවනවා සල්ලි කොහොම හරි ගෙවන්න කියලා අපි ගිහිල්ලා කවුරුවකම හම්බෙලා සාකච්ඡා කරලා ප්‍රශ්නයක් තියනවාද ඉරු ගන්න හදනවා වගේ ගොඩක් ඒවා අපි කරනවා. හැබැයි කවදාවත් බැංකුවකින් ආරංචි වෙලා තියෙනවද ගිහිල්ලා මේ ණයකරුවන්ට ගුටි දීලා බෙල්ලෙන් ඇද්දෙන ඇවිල්ලා හන්දියක තියලා එහෙම නැත්නම් ගෙදරට ගිහිල්ලා ගෙදර තියෙන බඩු මුට්ටු ටික ඔලුවේ ගහලා නැත්නම් ගෙදර තියෙන වටිනා කියන බඩු මුට්ටු ටික අරන් එන එහෙම තමයි අපි කවදාවත් බැංකුවල භාවිත වෙන්නේ නැහැ. එහෙම ණය කරගන්න බෑ. නමුත් සුද්ධ මූල්‍යකරණය අතර මේක සිද්ධ වෙනවා. මොකද සුද්ධ මූල්‍ය ලබා ගන්න ණයකරුවන් ඉතාමත්ම සමාජීය ආදායම් ස්තරයේ පහළ මට්ටමක තියෙන නිසා ඒ අයට මේක දැඩි ණය කර ගැනීම ක්‍රමයකට පාවිච්චි කරන්න ඉඩක් කළා. සමහර අවස්ථාවල මිනිස්සුන්ගේ ගෙවල් වල තියෙන වටිනා බඩු මුට්ටු ටික අරන් යන අවස්ථා තියෙනවා. බංග්ලාදේශයේ වාර්තා වෙලා තියෙන සමහර අවස්ථාවල ණයකරුවාගේ ගෙදර තියෙන සෙවිලි කරලා තියෙන වහලේ සෙවිලි තහඩු ගලවගෙන ගිය අවස්ථා. පහර දීපු අවස්ථා. ඉරිහර කරපු අවස්ථා. හරි. ණය ගෙවාගත නොහැකි කුපිට දුගී සතු කුමන හෝ දේපලක් බලහත්කාරී හෝ රැගෙන යාමේ පුවත් වාර්තා වන්නේ ඒට සාක්ෂි ලෙස. මේක ලංකාවේ වෙන්නේ නැහැ කියලා හිතන්න එපා. මේවා ලංකාවෙත් වාර්තා වෙලා තියෙනවා. හේතුව සුද්ධ මූල්‍ය ණය ලබා දීලා තියෙන්නේ අපහසු කොන්දේසි උඩ අරමුණක් නැතුව ඒ වගේ දුන්නට පස්සේ මිනිසුන්ට ණය ගෙවා ගන්න බැරි වුණා. ආයතනය ලබා දුන්න කෙනා ණය දුන්න ආයතනය කරන්නේ මොනවා හරි ක්‍රමයකින් ණය කරගන්න හදනවා. මේක බරපතල අවභාවිතයි. බරපතල අවභාවිතයි. එතකොට මොකද්ද? දැඩි ණය අය කර ගැනීමේ ක්‍රමවේද කියන එකදී ඕනනම් උදාහරණ විදිහට විභාගෙදී ලියන්න අවස්ථාව හම්බුනොත් හරිද?
නායකයන් සතු පුද්ගලික දීපල එහෙම නැත්නම් උන්ගේ වටිනා කියන බඩු මුට්ටු බඩු භාණ්ඩ පැහැරගෙන යන තත්වයකට දක්වා වර්ධනය වෙලා තියෙනවා කියවට කමක් නැහැ. තව ඉස්සරහට යන්න. මේක කතා කරනකොට ඔයගොල්ලෝ හිතනවා මේවා එහෙම වෙනවද? එහෙම වෙනවා අපි නම් අහලා නැහැ කියලා හිතන්න එපා. මේ ගමේ පොලි මුදලාලිගේ තත්ත්වය ගැන හිතාගත්තාම ඒ විදිහට වඩා ලොකු වෙනසක් මේ කටයුතු කරන්න. අද වෙනකොට තත්ත්වය බොහෝ දුරට ලංකාව වගේ රටක අඩු වෙලා තියෙනවා. මේ තත්ත්වය අහන්න දකින්න හම්බ වෙනවා. තුන්වෙනි එක දුකිනකවන් අධික ණය පවන යනවා. ඇහෙනවද පුතා? හොඳට ඇහෙනවද? කියනවා පේනවද? කතා කරන්න. කො පන්ති දරුවෝ. ඇහෙනවා සර්. කතා රයිට් හොඳයි. කවුරු තහවුරු කරන්න ඕන පුතේ? මොකද නැත්තම් අපි මම දිගටම කතා කරගෙන යනවා. ඔයගොල්ලන්ට දන්නෙත් නැහැ. හරි. තුන්වෙනි එක දුක් ණය කරවන් අධික ණය බරකට තල්ලු කරනවා. කතා කරා මේක ගිය සතියේ. මොකද කරන්නේ? ණය දෙනවා නැත්තන්නේ නැහැ. ණය ටිකක් ගෙවනකොට ආයෙ ණය දෙනවා. ආයෙ ණය ටිකක් ගෙවනකොට ඒ ගෙවුම් ටික දෙනවා. ටොප් අප් කරනවා කියන්නේ දිගට ණය දෙනවා. දුගී ණයකරුවන් අධික ණය බරකට තල්ලු කිරීමක්ද සූත්‍ර මූල්‍ය ශාස්ත්‍රයේ දක්වලා ලැබෙනවා. ඒක අපි කතා කරපු එක. තරමකට හෝ ණය ගෙවාගත හැකි විට තව තවත් ණයකට තල්ලු කොට ඉන් දරාගත නොහැකි ණය බරක් දුගීන්ගේ හිස මත පැටවීම සදාචාරාත්මක නොවේ. මොකද්ද කියන්නේ? යන්තම් හරි ණය ගෙවා ගන්න පුළුවන් නම් ගෙවපු ණය බරට තව ණය එකක් ගන්න. කොහොම හැමදාම ණය බරේ තල්ලු කරලා තියෙනවා කවදාවත් ඉවත් වෙන්න දෙන්නේ නැහැ. හේතුව මොකද? ණය මුදල් ගෙවන ණය නැවත දෙමින් තියාගෙන ඉන්නවා කියලා කියන්නේ හැමදාම පොලී ආදායම. එතකොට මොකද වෙන්නේ? ණය දෙන කෙනා හැමදාම ආදායම ලබනවා කිසි ගැටලුවක් නැහැ අධික පොලී අනුපාතත් එක්ක ගන්න. ණය ගත්ත මිනිස්සයා හැමදාම ණය මුදලක් එක්ක පොරාලා. දෙන්නේ මොකද්ද? ඇත්තටම නිෂ්පාදනයක් කරන මිනිස්සයා ඇත්තටම සේවාවක් විකුණන මිනිස්සයා හැමදාම කරන්නේ ණය ගෙවපු එක. ප්‍රාග්ධනයක් තමයි කියලා හදාගෙන නැහැ. වර්ධනය වෙලා නැහැ. ව්‍යාප්ත වෙලා නැහැ. අලුත් නිෂ්පාදන ගෙනල්ලා නැහැ. විවිධාංගිකයක් වෙලා නැහැ. මොකොත් වෙලා. ගුණාත්මක හැදිලාම නැහැ. මේක ලංකාවේ තියෙනවද? ඔව්. මේක ලංකාවේ හරියට තියෙනවා. මම උදාහරණයක් කියන්නම්කෝ. එක අවස්ථාවක මට හම්බ වෙනවා මම වැඩ කරන ආයතනයේ ඉඳලා ඒ ආයතනයට වඩා හොඳ තත්ත්වයක් හොයාගන්නයි කියලා යම් කිසි නිශ්චිත මේ වෙනත් මූල්‍ය ආයතනයකට ගියපු කෙනෙක්. ඊට පස්සේ මම අහුවා කොහොමද කියලා අහපුවාම දැන් කටයුතු කරන්න කොහොමද වැඩයිද කියලා අහපුවාම කියන අපිට හොඳයි. මොකද අපි ණය දෙනවා. මොකද දෙන්නේ විවිධ ප්‍රදේශවල ලංකාවේ දකුණු පළාතේ මොන්ට ඌව පළාතේ හැමතැනම ණය දෙනවා. මොනවද දෙන්නේ? කුඩා ණය. කාටද දෙන්නේ? දුප්පත් අයට සාමාන්‍යයට ණය දෙනවා. මොකද කරන්නේ? ණය ටාගට් එකක් තියෙනවා. ආයතනයේ නිලධාරීන්ට ණය ඉලක්කයක් තියෙනවා. ඒ ණය ඉලක්කය දුන්නට පස්සේ ඒ ණය දුන්න ණය ප්‍රමාණයෙන් කිසියම් ප්‍රතිශතයක් ප්‍රසාද දීමනාවක් විදිහට හම්බ වෙනවා. එතකොට මම රුපියල් උදාහරණයකට රුපියල් 1000ක් දුන්නොත් මට රුපියල් 10ක් හම්බ වෙනවා හිතන්නකෝ. අන්න ඒ වගේ එකක් වෙයි. ඉතින් මම පුළුවන් තරම් නැහැ. පුළුවන් කොපමණද දෙනවා. එතකොට වෙන්නේ මොකද? අපි ණයකරුවා ගැන හිතනවට වඩා හිතන්නේ මට හම්බ වෙන දේ. මම යනවා විවිධ ගමකට යනවා ගමේ හැමෝටම ණය දෙන්න. තව ගමකට යනවා ඒ ගමේ හැමෝටම ණය දෙන්න. හරිද? ඒක අවස්ථාවක මට මතකයි ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී අත්පු කාරණාවක් එක්තරා ණය දෙන ආයතනයක් ගමකට ඒ වෙනකොට සිංහල හින්දු අලුත් අවුරුදු කාලේ සිංහල දෙමළ අලුත් අවුරුදු කාලේ බොහොම පාද තියෙන දවසක ගමකට ගිහිල්ලා ඒ ගමේ හැමෝටම රුපියල් 15000 10000 වගේ ණය දීලා මොනවාටද ණය දෙන්නේ හේතුවක් නැහැ ණය ටිකක් දෙනවා ණය දෙනවා කියලා ආරංචියට මිනිස්සු ඔක්කොම ගමේ ඇවිල්ලා ණය ගන්නවා එතකොට හැමෝටම ණයක් කියලා දෙනවා රුපියල් 10000ක් පතක් කියලා දෙනවා. ඒ චෙක් පත දෙන්නේ එක බැංකුවක චෙක් පතකින් තමයි දෙන්නේ. ඒ ණය දෙන ආයතනයේ තියෙන බැංකුවේ. දැන් මේ මිනිස්සුන්ට ඊට පස්සේ කරන්නේ බස් රථයක් ගෙනල්ලා තියෙනවා. හැමෝම නගින්න බස් රථයට අපි ඒ බැංකුවට ඔයගොල්ලෝ එක්කන් යනවා. ගිහිල්ලා ඔයගොල්ලෝ බැංකුවෙන් චෙක් දුන්නාම ඒගොල්ලෝ සල්ලි දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ යන්න ඇඹිලිපිටිය නගරයට. ගිහිල්ලා ඔයගොල්ලෝගේ බඩු බහන්න මිලදී ගන්න. අරගෙන අපි හවල් වෙලාවට නැවත බස් රථයට එන්නේ. බස් රථය හවල් තැන තියෙනවා. අපි ගමට ගිහින් ආපහු ඇරලවනවා. මෙන්න මෙහෙම ක්‍රමයක් හදලා මේක කොහොමද දැනගන්නේ ගමේ මිනිස්සු 100ක් 150ක් විතර විදිහට බස් දෙක තුනකින් අරන් ඇවිල්ලා අදාළ බැංකුවට යවුවාම අදාළ බැංකුවේ 10 11 වෙනකොට විශාල පොලිමක්
කරගන්න බැරි තරම් සෙනගක්. ඊට පස්සේ නගරේ වාහන බලයක් ඇවිල්ලා පොලිසිය ඇවිල්ලා මහ විශාල කලබගෑනියක් වුණාට පස්සේ තමයි මේ පිළිබඳව හරියටම දැනගන්නේ මොකක්ද මේ වෙලා තියෙන්නේ. ඇත්තට මිනිස්සුන්ට මොකද්ද කරලා තියෙන්නේ? සිංහල අවුරුදු ලඟ වෙනවා. නගරේට ගිහලා බඩු ගන්න අතේ සල්ලි නැත්තම් සල්ලි ටිකක් ණයක් විදියට දෙනවා. මිනිස්සුත් හරි කැමැත්තෙන් ණය ගන්නවා. ගිහිල්ලා නගරේට ගිහිල්ලා ගන්න පුළුවන් බඩු මුට්ටු ටික ගෙදෙට්ට ඕන එක නෙවෙයි එපා වෙන ඒවා ඔක්කොම අරගෙන ඇවිල්ලා. මොකද ප්‍රවාහනේ නොවේ මේ තත්ත්වේ තියෙනවා. දැන් කවුරු හිතන්නේ මේවා එහෙම වෙනවද ලංකාවේ කියලා. ඔව් මේවා වෙනවා ලංකාවේ. මොකද හේතුව ඒකත් එක්තරා අවභාවිතාවක්. මිනිසුන්ව ණය බරකට තල්ලු කරන්න තමයි ඕන. ණය ගන්න. මොකද ඒ ගන්න ණය ඊට පස්සේ අය කරගන්න ගියාම වෙන ක්‍රම වේදලින් කොහොමද බෙල්ල මිහිකලා ගන්න. මේවා අවභාවිතාවන් නැත්තම් සදාචාරාත්මක නොවන භාවිතා. හරි. එතකොට ණයකරුවා අධික ණය බරකට තල්ලු කිරීම. මම උදාහරණයක් කිව්වේ මේක මම පුද්ගලිකව අත්විඳින්න මම දන්න නිසා මට ඒක ඔයගොල්ලොත් එක්ක බෙදා හදා ගන්න පුළුවන්. ඒක හරිම ප්‍රසාපිත තත්ත්වයක්. මොකද ගම්වල මිනිස්සු සිංහල දෙමළ අලුත් අවුරුදු කාලේට තමන්ගේ අතේ සල්ලි ටිකක් හොයාගන්න බලාපොරොත්තු වෙන ඉන්න අය එයාට ණයක් දීලා හරි මේක කරන්න කිව්වා. පරිභෝජනයේ සඳහා ණය මුදල ගන්නවා. ණය මුදල ගෙවීම ගැන පසුව තමයි කල්පනා වෙන්නේ. ඉතින් පරිභෝජනයේට ණය දුන්නා. ණය දීපු කෙනාට පස්සේ නිලධාරිය දුවගෙන ගිහින් ඈතට කියනවා මම මෙච්චර ණය ප්‍රමාණයක් නිකුත් කරා කිව්වම ආයතනයේ ප්‍රසාදයක් නැත්තම් ප්‍රසාද දීමනාවක් දෙනවා. ණය ගොඩක් දුන්නයි. මේක තමයි තත්ත්වය. මේක අතිශයින්ම සදාචාරාත්මක නැති භාවිතාවක්. මේවා ප්‍රායෝගිකව සිද්ධ වෙනවා. හරි මේවා ඉගෙන ගන්න ඕන. මොකද අපි මෙතන ඉන්න දරුවෝ බැංකුවල මූල්‍ය ආයතන වල වැඩ කරන නැත්නම් විශ්වවිද්‍යාලයක දරුවෝ ඔයගොල්ලෝ මේවා පුද්ගලිකව භුක්ති අත්දැකලා නැති වුණාට මේවා ගැන අවබෝධයක් තියෙන්නට ඕන. හොඳයි. හතරවෙනි එක. ශුද්‍ර මූල්‍ය ආයතන අතර ආරම්භ වී ඇති අනවශ්‍ය තරඟකාරී බව නිසා මූලික අරමුණු වලින් බැහැරව තරඟය ජයග්‍රහණය කිරීමට වෙහෙසීම තවත් සදාචාරාත්මක නොවන භාවිතාවකි. අපි ඒක සාකච්ඡා කරමු. මොකද ඊට පස්සේ කියනවා අනෙක් තරඟකරුවන් අභිභවා යාමේ අරමුණින් ණය නිලධාරීන්ට වැඩි වැඩියෙන් ණය ලබා දුන් විට ප්‍රසාද දීමනා ලබා දීම නිසා මූලික අරමුණු වලින් බැහැරව කරණන් වාලේ ණය දීමට ඔවුන් වෙහෙසීම. ඒ ඉන්දියාවේ ඒක ප්‍රායෝගිකව තියෙනවා කියලා කියනවා. මේ නිසා ලාභ ලැබමින් ණය අය කරගත හැකි අංශ කිහිපයක ණයකරුවන්ට පමණක් ණය ලබා දෙමින් අත්‍යවශ්‍ය අංශ අමතක වීම. මෙතන printing mistake එකක් තියෙනවා. අමතක වීම කැපී පෙනේ. මොකද මේ ශුද්‍ර මූල්‍ය ආයතන තරගයක් තියෙනවා. එක්කිනෙකාට එක්කෙනා තරගයි. මොකද අවසානයේ ඉන්නේ එකම ගනුදෙනු කරුවන් ප්‍රමාණයක් නැත්නම් ජනතා ප්‍රමාණයක් ඉන්නේ එක වෙළඳපොළ සීමාවයි. ඒ නිසා හැමෝම තරග කරනවා. තරග කරනකොට මොකද වෙන්නේ? තරගය තමයි මුලට එන්නේ. ශුද්‍ර මූල්‍ය අරමුණු නෙමෙයි. මොනවාද ශුද්‍ර මූල්‍ය අරමුණු? අපි කතා කරමු. ඒවා පැත්තක කාන්තාවෝ දුප්පත් අය නගා සිටුවීම, විවිධාංගීකරණය, වෙළඳපොළ වර්ධනය කිරීම, රැකියා ඇති කිරීම මේවා අදාළ නැහැ. අදාළ වෙන්නේ මොනවද? තමන් තරගයේ ජයග්‍රහණය කිරීම. මේක ඔයගොල්ලෝ එතකොට හයි ඔයගොල්ලන්ට හිතනවා දැන් බැංකුවලත් මේක තියනව නේද කියලා. ඔව්. බැංකු සහ මූල්‍ය ආයතන වලත් තරමක් දුරට මේක තියෙනවා. හැබැයි බැංකු සහ මූල්‍ය ආයතන නියාමනය වෙන ප්‍රමාණය නිසා නියාමනය ඉතාම දැඩි ලෙස සහ ක්‍රමානුකූලව බොහොම නිශ්චිත නියාමන ක්‍රියාවලියක් ශ්‍රී ලංකා මහ බැංකුවට තියෙන නිසා නිතර සොයා බලන නිසා පුංචි වරදක් වුණත් ඒක දැඩි වරදක් ලෙස දකින නිසා ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු සහ බැංකු නොවන ආයතන සුපරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවා පාලනය වෙනවා. ශුද්‍ර මූල්‍යකරණයේදී මේක පාලනය වෙන ප්‍රමාණය අඩුයි. හරිද? තරඟ කරනවා. ආයතන අතර තරඟය අවසානයේ ණයකරුවට නැත්නම් පාරිභෝගිකයට එකෙන් සහනයක් ලැබෙන්නේ නැහැ. මේවා ඇයි ඉගෙන ගන්නේ? මේවා සදාචාරාත්මක නැති භාවිතා. සදාචාරයෙන් තොරයි. ඊළඟට හතරවෙනි පස්වෙනි එක තරඟය ලාභ ලැබීමේ අපේක්ෂාව මූලික කොට ගැනීම නිසා ශුද්‍ර මූල්‍ය ආයතන වල අභ්‍යන්තර පරිපාලනයේ දුර්වලවත් පරිපාලනය ක්‍රමවත් නොවි නීති අභිබවා යාමද දක්නට ලැබෙනවා. තරඟයට ගියාට පස්සේ අභ්‍යන්තර පරිපාලනයක් තියෙන තරඟයේ විතරයි මූලික අපේක්ෂා. ගොඩාක් ශුද්‍ර මූල්‍ය වන ආයතන වල බිඳ වැටීමටත් මේක එක හේතුවක්. එයාට නීති, රෙගුලාසි, නියාමනයන් කිසි දෙයක් වැදගත් නැහැ. තරඟය තමයි. මොකද මේවා හදලා තියෙන්නේ යම් ලාභ ලැබීමකට අපේක්ෂාවකට විශේෂයෙන්ම ලංකාවේ දුප්පත් අනිත් වෙළඳ පොළට වඩා ශක්තියෙන් අඩු හැකියාවෙන් අඩු අහිංසක මිනිස්සුන්ව
කොහොම හරි ණය බරකට තල්ලු කරගෙන ඉන්න එක නම් ඊට පස්සේ වෙන්නේ පරිපාලනයක් නැහැ. නීති රීති අනුගමනය කරන්නේ නැහැ. අවසානයේ ආයතන ඇතුලේ වංචා සොරකම් මේ සියල්ල සිද්ධ වෙමින් මේවා යන්නේ. කොහොම කෙටික බලන්න ඔයලා සුදුරු මූල්‍ය ආයතන සමහර ඒවා අවුරුදු 7යි 8යි බොහොම කී සුළු ප්‍රමාණයක් තමයි අවුරුදු 10ක් පහු කරලා තියෙන්නේ. හේතුව මේ අවභාවිතාවන් බොහෝ කාලයක් පවතින බැරි නිසා. හරි. මොකද වෙන්නේ පරිපාලනයේ අභ්‍යන්තර පරිපාලනයේ දුර්වල වෙලා බිඳ වැටෙනවා. ඊට පස්සේ නීතිය අභිභව වෙනවා. ඒක තමයි නීතියක් සලකන්නේ නැතුව. හයවෙනි කියලා තියෙන පුතේ හයවෙනි එක වෙන්න ඕන. ශුද්‍ර මූල්‍ය ආයතන වල කලමනාකාරීත්වයට පත්වන අය ඒ සඳහා නිසි දැනුම්, අවබෝධය, අත්දැකීම් නොමැතිකම නිසා මූලික අරමුණු ළඟා කර ගැනීම බෙහෙවින් අපහසු වෙලා තියෙනවා. ආයතන වල කලමනාකාරීත්වය ලැබෙන්නේ හිතවත් හෝ නෑදෑකම් වැනි දේ මත නම් ඉන් ආයතනයේ සහ ණයකරුවන්ගේ සුභසිද්ධියට කටයුතු නොවීම පුදුමයට කරුණක් නෙවෙයි. ඉතා පැහැදිලි. මේවා ආයතන බොහොම අවිධිමත් ආය විදියට හදලා තියෙන කවුරු හරි පුද්ගලයෙක් හෝ කීප දෙනෙක් වුණාවට එතකොට කලමනාකාරීත්වයටපත් වෙන්නේ දැන් වගේ රේසිල් කලමනාකාරීත්වයටපත් වෙන්නේ Tamanට කැමතියි. අන්නකො ලංකාවේ ප්‍රධාන බැංකු 24න් එකක්. ලංකාවේ ප්‍රධාන මූල්‍ය ආයතන වලින් එකක් ගන්න. ලංකාවේ විශේෂිත බැංකු වලින් ගන්න. මේ වගේ කලමනාකාරීත්වය කියන්නේ ඉතාම විධිමත්ව තීන්දුව తీරන ගන්නවා. ඉතා විධිමත්ව ක්‍රමානුකූලව හදපු එකක්. ඇයි ඒවා ඒ නිශ්චිත තැන් වලට නිශ්චිත සුදුසුකම අත්දැකීම තියන අය නොවුනොත් මේ ආයතන පවතින්න බෑ. ඒ නිසා තමයි ලංකාවේ ප්‍රධාන වාණිජ්‍ය බැංකු 24 නැත්නම් විශේෂිත බැංකු 6ක් හෝ 7 මූල්‍ය ආයතන 40 ගණනක් තියෙනවා. මේ සියලු දෙනා කලමනාකාරීත්වයට පත් කරගන්න උත්සාහ කරනවා හොතමයි. එනිසා ඉහළට ගේන ඒ ආයතන වල කලමනාකාරීත්වය තාම දැනුම අවබෝධය අත්දැකීම් මේ සියල්ල තියෙන අය තමයි තියාගන්න උත්සාහ කරන්නේ. ශුද්‍ර මූල්‍ය ආයතන වල එහෙම පවත්වාගෙන යන්නේ බොහෝ විට තනි පුද්ගලයෙක්ගේ මතයකට එහෙම තමයි ක්‍රියාත්මක වෙන්නේ. සමහර ශුද්‍ර මූල්‍ය ආයතන තියෙන තනි පුද්ගලයෙක් තමයි පවත්වාගෙන යන්නේ. ඒ පුද්ගලයාගේ පවුලේ අය තමයි අනිත් නිරතල දරන්නේ. ඒකෝට මේවා අරමුණු ළඟා වෙන්න කිසිසේත්ම උදව් කරන්නේ නැහැ. එතකොට පහලින් කියනවා කලමනාකාරීත්වයේ ස්වාධීන නොවීම නිසා දීර්ඝකාලීන අරමුණු කෙරෙහි දක්වන කැපවීම අවම. කලමනාකාරීත්වයේ ස්වාධීන නැහැ තව කෙනෙක් යැපෙන්න ගන්නවා. එතකොට ආයතනයේ දීර්ඝකාලීන කරගන්න බෑ. ඊළඟට කියනවා හිතවත්කම් මත කටයුතු කළ විට ආයතනය තුළ නිවැරදි ක්‍රමවේදයක් ස්ථාපනය වෙන්නේ නැහැ. හිතවත්කම් වලට වැඩ කරන්න ගියාම ආයතන පවතින්න බෑ. දැන් අපි වාණිජ්‍ය බැංකුවක් ගත්තොත්, මූල්‍ය ආයතනයක් ගත්තොත්, විශ්වවිද්‍යාල දරුවන විශ්වවිද්‍යාලයක් ගත්තොත් මේකේ නිශ්චිත ආයතන ව්‍යුහයක් තියෙනවා. දූරාවලියක් තියෙනවා. හයරාකි එකක් කියන්නේ. නිශ්චිත දූරාවලියක් තියෙනවා. ඒ දූරාවලියට නිශ්චිත වගකීම් අධිකාරියක් ඔතොරිටි එකක් කියලා දීලා තියෙනවා. මොකද හේතුව ඒ නිශ්චිත බලතල පාවිච්චි කරන්න ඕන ආයතනයේ ප්‍රගමනයට නැත්තම් අරමුණු කරා ළඟ. එහෙම නොවි හිතවත්කම් මත නම් ඊට පස්සේ ඒ ආයතන වලට පැවතීමක් තියෙන්න බෑ. ඒ නිසා කලකට පත්වන අයගේ අරමුණ එකිනෙකට පරස්පර වූ විට ආයතනය හෝ එහි අරමුණු පසෙකලා තම පටු අරමුණු මුදුන් පමුණවා ගැනීම අපේක්ෂා කරන බව සෑම රටකම දක්වනවා. මේක බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් එකක්. මූල්‍ය ආයතන වගේ ඒවා පවුලක් නැත්නම් හිතවත්කමක් මත කරන්න බෑ. අනිවාර්යයෙන්ම නිශ්චිත දක්ෂතා තියෙන අත්දැකීම් තියෙන බලපොරොත්තු තියෙන අය ඉන්නටම ඕන. ඒ නිසා තමයි දැනට පවතින මූල්‍ය ආයතනයේ පවතින්නේත් එහෙම හොඳට කරන නිසා එහෙම පවතින්නේ නැතුව හානිදායක තත්ත්වයට පත් වෙලා නැත්නම් වහලා දාපු ඒවා ගැන පසු භෞතික කාලේ ඔයගොල්ලන්ට ඕන තරම් උදාහරණ තියෙනවා. ඒවා හොයලා බලුවා නම් තේරෙනවා එහෙම වුණේ ඇයි කියලා. සූත්‍ර මූල්‍ය ආයතන වලටත් ඒක තමයි තත්ත්වය. ඊට පස්සේ මේක 7-8-9 වෙන්න උන පුතා 6-4 තියෙන්නේ ජාත්‍යන්තර මට්ටමින් ලැබෙන පිළිගැනීම හෝ වෙනත් වාසි ලබා ගැනීමේ අරමුණේ ශුද්‍ර මූල්‍යකරණයට යොමු ආයතනද ශ්‍රී ලංකාවෙන් අනෙක් රටවලද ඇත. ඒවායේ හිමිකරුවන්ගේ අපේක්ෂාව දුගී බව අවම කිරීම නොව තම පුද්ගලික අරමුණු සාක්ෂාත් කිරීම. බොහෝ විට මේ ශුද්‍ර මූල්‍ය ආයතන වල ජාත්‍යන්තර මට්ටමින් පිළිගැනීම මොකක් හරි එකක් හොයාගෙන මුදල් ටිකක් හොයා ගන්න පුළුවන්. සම්මානයක් ඉල්ල ගන්න පුළුවන්. එහෙම නැත්නම් පිටරටක යන්න එන්න අවස්ථාව හදා ගන්න පුළුවන්. හරි පටු අරමුණු වලින් තමයි ක්‍රියාත්මක. එහෙම වුණොත් එහෙම ශුද්‍ර මූල්‍යකරණයේ පැත්තකින් තියලා එයා කරන්නේ තමන්ගේ වැඩේ කරනවා. කොහොිට මොකද ශුද්‍ර මූල්‍ය ආයතන වලට ජාත්‍යන්තර වශයෙන් සමහර වෙලාවට ආධාර කරන්න පෙළඹෙනවා. උදව් කරන්න පෙළඹෙනවා. උපදෙස් දෙන්න පෙළඹෙනවා. හරි. මේවා ලබා ගැනීම ආරමුණෙන් තමයි කටයුතු කරන්නේ. එතකොට අවසානයේ ශුද්‍ර මූල්‍යකරණය කියලා අපි බලාපොරොත්තු වෙන දේ සිද්ධ වෙන්නේ නැහැ.
ඊළඟට නිෂ්පක්ෂණයකින් තොරව පවත්වාගෙන යාම නිසා ණයකරුවන්ගේ රහස්‍ය භාවය වැනි මූලික බැංකුකරණ න්‍යායයන් ගැන සූත්‍ර මූල්‍ය ආයතන තැකීමක් කරන්නේ නැහැ. දැන් බැංකුවක් ගන්න පුතා. මම අහනවා දැන් ප්‍රශ්නයක් අහන්න හොඳ වෙලාව. හොඳ වෙලාව ප්‍රශ්නයක් අහන්න. දැන් මට chat box එක අරගෙන මේ පන්තියේ ඉන්න අද දරුවෝ 30ක් විතර පුතේ. මට කියන්න මම ප්‍රශ්නයක් අහනවා. මූල්‍ය ආයතන වල දරුවොත් විශ්වවිද්‍යාලයේ දරුවෝ ටිකකුත් ඉන්නවා. ඒගොල්ලොත් පොඩක් පුතේ ප්‍රශ්නයක් අහනවා සර් මේ ටියුට් එක Google Classroom එකේ තියනවාද ලහිරු අහනවා පුතේ මේ ටියුට් එක ඕගොල්ලන්ට IBSL එකෙන් ලැබෙනවා. IBSL එක ලැබෙනවා පුතේ. ලහිරු ඔඩියෝ ක්ලියර් නැහැ කියලා අශින් කියන ඔඩියෝ ක්ලියර් නැද්ද පුතා? සර් පොඩ්ඩක් ක්ලියර් මදි. දැන් කොහොමද? ඒ වගේ වෙලාවට ටක් ගාලා පන්ති නවලා මේ මයික් එක ඔන් කරලා කියන්න පුතේ නැත්නම් මම දිගටම කතා කරගෙන යනවා මම දන්නේ නැති නිසා. දැන් කොහොමද ඔඩියෝ ක්ලියර් නැද්ද? දැන් ඕකේ සර්. හරි. ඒ වෙලාවට පුතේ අශේන් කවුරු හරි කමක් මත්තලා කියන්න ඇහෙන්නේ නැහැ කියලා කියන්න එක බ්‍රේක් වෙන්න පුළුවන් සමහරවිට සිග්නල් වීක් වෙනකොට අමුතු හඳ ඇහෙන්නේ නැති ගැටියක් වෙනවා සමහරවිට කැඩි හැද ගන්න ඒ වගේ වවොත් කිසි ප්‍රශ්නයක් ටක් ගාලා පන්තිය ඇතුලේ මයික් එක ඔන් කියන්න මොකද ඒක අනිත් අයට වැදගත් නැත්තම් පන්තියේ අනිත් ටික වෙනවා අශේන් මම මැසේජ් එක දැක්කේ නැහැ හරි මම ස්ක්‍රීන් එකේ හිටපු නැති නිසා ඒ වෙලාවේ මයික් එක ඔන් කරලා කියන්න හරි දැන් මාව ඇහෙනවද පේනවද කියලා ආයෙසරයක් තහවුරු කරන්න හරිද පේනවද පුතේ ඇහෙනවද විශේෂයෙන්ම වොයිස් මේක ඇහෙනවද වොයිස් එක ඇහෙනවද එහෙනම් රයිට් මම ප්‍රශ්නයක් අහනවා දැන් අපි බැංකු විශේෂයෙන්ම බැංකු වලට තියෙනවා ශ්‍රී ලංකා බැංකු ලංකාවේ කරන පනතේ යම්කිසි නිශ්චිත විධානයක් තියෙනවා විධාන තියෙනවා රහස්‍ය භාවය පිළිබඳ දැන් බැංකු වල වැඩ කරන දරුවෝ මෙතන ඉන්නවා මූල්‍ය ආයතන වැඩ කරන දරුවෝ ඉන්නවා විශ්වවිද්‍යාල දරුවෝ දැනගන්නවා නම් කියන්න මොකද්ද මේ විධානය මොකද්ද නිශ්චිතව බැංකු කරන පනතේ තිබෙන මට වගන්තිය කියන්න නිශ්චිතව මොන වගන්තියෙන්ද රහස්‍ය භාවය ආරක්ෂා කිරීම ගැන සඳහන් කරන්නේ මට chat box එකේ ලියන්න ඕන කියන්නේ බැංකර්ස් සීක්‍රසි කියලා මොන විධානයද ධනදරුවෝ ඉක්මනට කියන්න ඕන නිශ්චිත විධානයක් නිශ්චිත නීතිමය ප්‍රතිපාදනයක් තිබෙනවා බැංකුකරුවන් විසින් රහස්‍ය භාවය ආරක්ෂා කළ යුතුයි කියන කෝ දරුවෝ බැංකුවල වැඩ කරන දරුවෝ කියන්න ඕන මට මෙතන හිටියා ලංකා බැංකුවේ හිටියා මට මතකයි මහජන බැංකුවේ හිටියා මතකයි DFCC බැංකුව හිටියා මතකයි කියන්න පුතේ මොකද්ද නිශ්චිත විධානය කෝ බැංකු ඔව් උත්තර එනවා තව කියන්න උත්තර එනවා ඔව් හොඳයි උත්තර එනවා තව කියන්න තව උත්තර එනවා ඒක වෙනස් උත්තර එනවා තව කියන්න මොකද්ද පුතේ හරි පුතේ මනෝජා තුෂාරියෝ හරි ඩියුටි ඔෆ් සීක්‍රසි තමයි පුතා මං අහන්නේ වගන්තිය බැංකු කරන පනතේ මොකද්ද වගන්තිය කියන්නේ දෙන්නෙක් උත්තර හම්බුණා මට තුන් දෙනෙක් උත්තර කීවා හැමෝම දැනගන්න ඕනේ මේක ශමීර වෙන්නදී පුතේ මම ශමීර කොහොමද බේවත් උත්තරයක් දුන්නා තව උත්තර දිලක්ෂිත් උත්තරයක් කීවා හැමෝම දැනගන්න ඕනේ මොකද්ද මේක දන්නේ නැත්තම් ලොකු ප්‍රශ්නයක් වෙනවා ප්‍රශ්නේ වෙන හැටිත් මම කියන්නේ අන්තිමේ මේ log out වෙන දරුවා ආපහු log වෙන්න කියන්න ඕන log out වුණොත් පුතේ log වෙන්න ආපහු මම දැක්ක log out වෙනවා සමහර අය data ප්‍රශ්න වෙන්න ඇති ඔව් very good හොඳයි උත්තරේ හරියට ඔව් 1988 අංක 30 දරන බැංකු කරන පනතේ සහ ඊට පස්සේ ඒකට සිදු කරපු අතුරු එකතු කිරීම තියෙන amendments වලට පස්සේ බැංකු කරන පනතේ වගන්ති අංක 77 තා පැහැදිලිව සඳහන් කරනවා
බැංකුකරුවෙකු විසින් පවත්වාගෙන යා යුතු රහස්‍ය භාවය පිළිබඳ සීක්‍රසි ගැන මේක බැංකුවකට ලංකාවේ වාණිජ බැංකුවකට හෝ විශේෂිත බැංකුවකට සේවයට එන හැම දරුවෙක්ම ඔයගොල්ලෝ දන්නේ නැතුව ඇති ඔයගොල්ලෝ බැංකුවට එනකොට ඔකට අස්සම් කරලා එන්නේ ඕත් එකක් නැත්තම් දියුරුමක් අස්සම් කරලා ඇවිල්ලා ඉන්නේ දැන් දන්නේ නැත්තම් ගිහිල්ලා බැංකුවෙන් අහන්න දියුරුම ඔයගොල්ලෝ අස්සම් කරලා තියෙන්නේ අනිවාර්යෙන් ඒක කරනවා කියලා රහස්‍යභාවය ආරක්ෂා කරනවා කියලා එහෙම රහස්‍යභාවය ආරක්ෂා කරනකොට අපි හිතමු අපි අතින් රහස්‍යභාවය ආරක්ෂා නොවුණයි කියලා. අපි අතින් රහස්‍යභාවය ගිලිහුණා. එහෙම නැත්නම් අපි වරදක් කළා. ඒ කියන්නේ අපි වගන්තියක් 77 උල්ලංඝනය කළා නම් මට මතක හැටියට 79 තියෙනවා. 78ත් සඳහන් කරන්නේ රහස්‍යභාවය පිළිබඳව 79 තියෙනවා. දඬුවම මට මතක හැටියට මම මේ මතකයෙන් කියන්නේ රුපියල් මිලියනයක් දඩ වසර දෙකක් හිර දඬුවම් 3 years ද පුතේ අශෙන් 3 years ද හරි මට මතක දෙකක් වගේ 3ක් වෙන්නේ නැති දඩ ගහලා බේරෙන්න පුළුවන් දඩයක් නියම කරන්න පුළුවන් හිර දඬුවමක් නියම කරන්න පුළුවන් ඔය දෙකම දෙන්නත් පුළුවන් හරිද දැන් එහෙම වෙනවද කියලා පුතේ අහන්න පුළුවන් මෙහෙම ඒවා කරනවද? ඔව්. ඊටාම බැංකුවක් ඊටාම බරපතල විදිහට මේක සොයා බලනවා. මොකද ඔයගොල්ලන්ට මතක නම් එක්තරා බැංකුවකින් මේක පිළිබඳ බරපතල වරදක් ඊට අවුරුදු 4කට විතර කලින් කිසියම් බැංකුවකින් ගනුදෙනුකරුවන්ගේ තොරතුරු සහිත ලයිස්තුවක් පෙරදීමේ ඉඩ ගියා. ඒක අත්තරදීමකින් උනේ. නමුත් ඒ අත්තරදීමට ඒ බැංකුව බරපතල විදිහට බැංකුවේ කීර්ති නාමයට ආණ්ඩුණා බැංකුවේ සේවකයන්ට දඬුවම් කරා බැංකුවට ශ්‍රී ලංකා මහා බැංකුව දැඩි ලෙස අවවාද කරා සහ දඬුවම් කරා මම මතක විදියට ඒක බරපතල තත්ත්වයක් ඊට අමතරව ලංකාවේ නඩු තීන්දුවක් තියෙනවා ගාමිණී ෆොන්සේකා vs People's Bank මහජන බැංකුවට එදිරිව ගාමිණී ෆොන්සේකා ඔයගේ ලංකාවේ ඉතිහාසයේ හිටපු ඉතාම ශ්‍රේෂ්ඨ නළුවෙක් වන ගාමිණී ෆොන්සේකා මහත්මයා මහජන බැංකුවත් එක්ක නඩු කීවා යාගේ රහස්‍ය භාවය ආරක්ෂා නොවීම සම්බන්ධයෙන් ගණු බැංකු කටයුතු ගැන මේකට මම හිතන්නේ කේස් එකක් තියෙනවා ටෝනිය vs National Provincial Bank නේද බැංකුව වලට උගන්නකෝ අශින් උත්තරේ මොකද්ද කවුද උත්තර කියන්නේ බැංකු වල නීතිය ඉගෙන ගන්නකොට කියන්නේ කේස් එකක් තියෙනවා කියලා ටෝනිය vs National Provincial Bank හරි ජෝ චිම්සන් vs Swiss Bank කියලා හරි කේස් එකක් තියෙනවා ඔය කේස් දෙකම දැනගන්න රහස්‍යභාවය ආරක්ෂා වෙනවා කියලා කියන්නේ ඒකට මම මේ වෙන අතුරු කාරණාවක් කියන්නේ ඇයි මේවා කියන්නේ ඕගොල්ලන්ගේ දැන ගැනීම සඳහා හරිද අවුරුදු 3ක් ඉරේ යන්න නැත්තම් රුපියල් මිලියන 10ක්ද පුතේ මම හිතන්නේ මිලියනයක් කියලා මම මිලියන 10ක්ද වන්ද දැන් එන වැඩි වෙලාවක් දන්නේ නැහැ හරි රුපියල් මිලියනයක් වගේ තමයි මට මතක කරන්න පුළුවන් හරි මම දැන් ප්‍රශ්නයක් අහනවා මේක ගැන රක් ගාලා හැමෝටම ඇහෙනවද මාව තාරු කරන්න ඔව් සර් මට මෙන්න මේකට උත්තරේ කියන්න ගනුදෙනු කරුවෙක් තමන් ගනුදෙනු කරුවෙකුගේ ගිණුම පිළිබඳව ගිණුමේට මුදල් ආපු දෙයක් හරි නැත්නම් අහවල් සල්ලි ඇවිල්ලාද ගිණුමට කියලා හරි එයාගෙම බිරිඳ හෝ සැමියා විමසන එයාගෙම බිරිඳ හෝ සැමියා විමසනවා ඒක තහවුරුයි ඇහුවේ බිරිඳ ඒකට සැමියා කියලා පැහැදිලි. කිසි ගැටලුවක් බැංකුකරුවා හැටියට අපිට විස්තර දෙන්න පුළුවන්ද බැරිද? බෑ දෙන්න පුළුවන්. ඕකේ. දෙන්න පුළුවන් කියන දරුවෝ කියන්නකෝ. දෙන්න පුළුවන් කියලා කවුරු හරි කියනවාද? දෙන්න බෑයි කියලා කවුරු හරි කියනවාද? බෑයි කියලා දෙන්නෙක් තුන් දෙනෙක් බෑයි කියලා තමයි කට්ටියක් කියනවා. එක්කෙනෙක්වත් නැද්ද පුළුවන් කියන?
සර් අයින් එක ක්ලියර් මදි. සර් හෙන්නේ නැහැ ක්ලියර් නැහැ. පුතේ මගේ තාක්ෂණික දෝෂයක් ආව ඔයගොල්ලන්ට දැන් ඇහෙනවද මාව? දැන් ඇහෙනවා සර්. හරි සමාවෙන්න තාක්ෂණික දෝෂයක් ආවා සමාවෙන්න. හරි අපි කතා කරමින් හිටියා ඔයගොල්ලෝ උත්තරයක් දුන්නා බිරිඳටවත් කාටවත් දෙන්න බෑයි කියලා. හැබැයි මේවා අපි දැන කරනවා. දැන කරනවා. මේවට කේස් වැටෙනවද? ඔව්. අනන්ත අප්‍රමාණව මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙනවා බැංකුව. ඒ නිසා ඕගොල්ලෝ මතක තියාගන්න බැංකුවල වැඩ කරන දරුවෝ ඕගොල්ලෝ ඔත් එකක් අස්සම් කරලා තියෙන්නේ දියුරුමක්. හරි අපි මේ ඒ ගැන සාකච්ඡාවට ආවේ අර සූත්‍ර මූල්‍ය පාඩමේ කාරණාවක් ගැන කතා කරමින් හිටපු හින්දා මම දැන් එතෙන්ට ආපහු ඒ ටියුට් එකට යන්නම්. හරි දැන් පේනවද පුතා ටියුට් එක? ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එකේ ටියුට් එක පේනවද කියන්න? පේනවා. ඔව් පේනවා සර්. සූත්‍ර මූල්‍ය රහස්‍යභාවය පිළිබඳව න්‍යායක් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ තොරතුරු එක එක තැන් වලට දෙනවා. සමහර අය එක තැනක වැඩ කරලා තව තැනකට යනකොට තොරතුරු ටික අරන් යනවා. ඒ තරමට තොරතුරු ගැන කිසිම භාවිතාවක් නැහැ. ඒක බරපතල සදාචාරාත්මක නැති පාවිච්චියක්. අන්තිම එක සමාජය තුළ පවත්වාගෙන ගිය සදාචාරාත්මක වැදගත් පිළිවෙත් හා සම්මුතීන් සූත්‍ර මූල්‍ය හරහා බිඳ වැටෙනවා. ඒවා පවත්වාගෙන යාමට හා රැක ගැනීමට අනුබල දෙයක් ණයදී හරහා සිදු නොවේ. මොකද්ද මේ කියන්නේ? සූත්‍ර මූල්‍ය දුන්නාම සමහර සමාජ කොටස් වල තියෙනවා ණය ලබා ගැනීම පිළිබඳ සම්මුතිය. සමහර සමාජවල තියෙනවා කාන්තාවන්ට ණය ගන්නකොට සීමා තියෙනවා. තව සමහර සමාජවල ණය ගැනීම ගැන එච්චර හොඳ පිළිගැනීමක් නැහැ. මේ වගේ දේවල් සූත්‍ර මූල්‍යකරණය හරහා බලපෑමට ලක් වෙනවා. මිනිස්සුන්ව ණය වලට අලු කරපුවම සමාජය තුළ සමාජමය බිඳ වැටීම් වලට ඉඩකඩ හැදෙනවා. මේකට මම ටියුට් එක ප්‍රසන්ට් කරන එක නවත්තනවා. දැන් බැංකුවල මූල්‍ය ආයතන වල තියෙනවා ක්‍රමවේදයක් සමාජ වගකීම පිළිබඳව. ඒ විතරක් නෙවෙයි සමාජයට සිදුවන අගතීන් නැත්නම් සමාජයට වෙන්න පුළුවන් බලපෑම ගැන අධ්‍යයනය කළ යුතුයි බැංකු සහ මූල්‍ය ආයතන. සෝෂල් රිස්ක් කියලා එකට කියනවා. සමාජ අවදානම්, සමාජමය කරුණු සම්බන්ධ අවදානම හොයන්න. අපි ණයක් දීලා අපි යම්කිසි මූල්‍ය සැපීම කටයුත්තකදී සමාජයට බලපෑමක් වුණා නම් ඒකේ වගකීමේ කොටසක් අපිටත් තියෙනවා. අපිට ගැලවෙන්න බෑ. හරිද? එහෙම වගකීමක් සූත්‍ර මූල්‍ය ආයතන දරන්නේ නැහැ. මම එතකොට 9ක් කීවා අවභාවිතාව. හරියට ණය අය කරගන්නේ නැහැ, ණය බර වලට තල්ලු කරනවා, අරමුණු වලට කිසිම තැකීමක් කරන්නේ නැහැ. මේ වගේ විවිධ දේවල් තියෙනවා. මට උතන එකක් අමතක වෙලා තියෙනවා පුතා ලියන්න. ඒ තමයි අධික පොලි අනුපාත. මම ඒක ලීවද පළවෙනි එක? පොඩක් හිට බලන්න. පළවෙනි එක වෙන්න සඳහන් කරන්න. ඔව් අධික පොලි අනුපාත කියන එක මම වෙන වචන වලින් කියලා තියෙනවා. නමුත් අධික පොලි අනුපාත කියන එක පවා අත්‍යවශ්‍යම වැදගත්. දැන් මේ ටික වැදගත් වෙනවද විභාගෙට? ඔව්. මේ ටික ඔක්කොම කටපාඩම් කරන්න ඕනද නැහැ. අවබෝධය තමයි වැදගත්. කොහොමද අවබෝධ කරගන්නේ? කොහොමද විභාගෙට වන්නේ? ණය මුදලක කොන්දේසි මොනවද? ණය
මුදල් ප්‍රමාණය පොලිය ආපසු ගෙවීම ඒ ටික වැදගත්. එතකොට මේ හැම එකකම අවභාවිතාවන් අධික පොලිය බරපතල ණය කර ගැනීම අනවශ්‍ය ප්‍රමාණයට ණය දීම ඒවා අවභාවිත. අන්න තේරුම් ගන්න විදිය. ඊට පස්සේ මොකද්ද ආයතනය? ආයතනයේට ක්‍රමවේදයක් නැතිකම, ආයතනය තුල පරිපාලනයක් නැතිකම, ආයතනයේ අරමුණු වලට යන්නේ නැතිකම. හරිද? මේවා අවභාවිත. ඊළඟට මොනවද? නීති පිළිපදින්න නැතිකම. රටේ පද්ධතියට ගැලපෙන්නේ. නීති ඒ කියන්නේ රටේ නීති පිළිගන්නේ නැහැ, රහස්‍යභාවය වගේ දේවල් පිළිගන්නේ නැහැ. ඊට පස්සේ සමාජමය ව්‍යුහය නැත්නම් රටේ සමාජයේ හැදිලා තියෙන වැදගත් නැත්නම් පිළිගත් ආකෘතීන් ගැන බලන්නේ නැහැ. අන්න ওই ටික ලියුණා නම් දැන් බලන්න 1 2 3යි අපි එහෙම හදාගත්තාම අපි අතින් වරදින් නැතුව කරුණු 7ක් 8ක් ලියා ගන්න පුළුවන්. අවබෝධතාවය කියන එක දැන් කටපාඩම් කරන්න යන්නේ නැහැ පුතේ. එහෙම මේක ඉගෙන ගන්න බෑ. අවබෝධය තමයි වැදගත්. කොහොමද අවබෝධ කරගන්නේ? ණය මුදල් ප්‍රමාණය ගැන අවභාවිතාවක් තියෙනවද? පොලි අනුපාතය ගැන අවභාවිතාවක් තියෙනවද? අය කර ගැනීම ගැන අවභාවිතාවක් තියෙනවද? ඊට පස්සේ නීතිය රකින්න එක ගැන අවභාවිතාවක් තියෙනවද? ආයතනය පවත්වාගෙන යන ක්‍රමවේදය ගැන අවභාවිතාවක් තියෙනවද? රහස්‍යභාවය වගේ පිළිගත් සම්මුතීන් ගැන අවභාවිතාවක් තියෙනවද? සමාජ ක්‍රමය ගැන පිළිගන්නවද නැද්ද? මෙන්න මේ විදිහට මතක තියාගන්න. ඒතර අවභාවිතාවන් කවුරු හරි අහුවොත් සදාචාරාත්මක වෙන්නේ නැහැ. සූත්‍ර මූල්‍යකරණය මොනවද තියෙන වැරදි භාවිතාවන් කියලා ප්‍රශ්නේ මොන විදිහට හරි අහුවොත් කටපාඩමින් නෙමෙයි කියන්නේ. අපි ගන්නවා රයිට් ණය මුදල. ඒකේ මොනවද අවභාවිතාව වෙන්න පුළුවන්? ඒකේ 1 2 3 කියලා ලියන. ඊට පස්සේ ගන්නවා ආයතනය. 1 2 පුළුවන් නම් 2ක් 3ක් ලියන. අන්න එහෙම තමයි අවබෝධ කරගන්න. නැත්තම් මේ ටියුට් කටපාඩම් කරන්න යන්න එපා. ටියුට් කටපාඩම් කරලා ඕගොල්ලන්ට මේක විභාගෙට ගන්න බෑ. තේරුණාද පුතා? අද දවසේ කතා කරපු ටික තේරුණාද? ඔය මේ වෙනකන් කතා කරපු ටික තේරුණාද? මොන හරි ප්‍රශ්න තියෙනවද? මේ අවභාවිතාවන් ගැන අය අහවල් එක කියන්නේ නැත්තේ? අහවල් එකත් අවභාවිතාවක් නේද? මොකද්ද ඇයි මේ කියපු කාරණා අතර ඔයගොල්ලෝ එකගෙන වෙන මොන හරි තියෙනවද? කතා කරන්න. මොන හරි ප්‍රශ්න තියෙනවද පුතේ? මොන හරි ප්‍රශ්නයක් තියෙනවද? කෝ පන්තිය දරුවෝ කෝ කතා කරන්නේ නැද්ද? අපි ඉස්සරහට යමුද එහෙනම්? එතකොට මේ ගැන විභාග ප්‍රශ්න ඇවිල්ලා තියෙනවද? ඔව් මම විභාග ප්‍රශ්න එකපාරට දැන් දුවන්නේ නැහැ. හරි අපි විනාඩි කිහිපයක් වැඩිපුර ගිහිල්ලා තියෙන හින්දා අපි යනවා පාඩම ඊළඟ කොටසට. අපි විනාඩි ඊළඟ ආපහු ප්‍රශ්න පත්‍ර බලනකොට අපි උත්තර ලියන්න පුළුවන්ද කියලා බලනවා. අනිවාර්යයෙන්ම උත්තර ටික බලමින් තමයි යන්නේ. ප්‍රශ්නේ බලනවා අපි ඉගෙනගෙන තියෙනවද? කොයි කොටසින්ද ඉගෙන ගත්තේ? කොතනින්ද මේකට උත්තරේ හොයාගන්නේ? එහෙම තමයි යන්නේ ඉස්සරහට. හරිද? එතකොට දැන් මෙතන අලුතෙන් ඇවිල්ලා ඉන්න දරුවෝ ඉන්නවනම් දූල පුතාලා ඉන්නවනම් ටියුට් ගන්න එක ඔයගොල්ලෝ ටියුට් හොයාගන්න හැටි ඊයේ සැරේත් අපි කතා කරා. එතකොට එක දරුවෙක් දාලා තිබ්බා කොහොමද හොයාගන්නේ කියලා. ටියුට් ටික බලා ගන්න print කරන්න අවශ්‍යව නැහැ. මම නම් කියන්නේ ඔක තමන් ළඟ තිබ්බනම් ඇති. හරිද? හැබැයි පන්තිර සහභාගී වෙමින් කතාව මේ මොනවද කියන්නේ කියලා තේරුම් ගන්න එක තමයි අතිශය වැදගත්. එතකොට විභාග ප්‍රශ්නට මුහුණ දෙන්න බය නැහැ. මේ සදාචාරාත්මක නොවන භාවිතාවන් පිළිබඳව විභාගයට ප්‍රශ්න දෙවතාවක් ආව බව මට මතකයි. ඒ දෙවතාවෙම ඇහුවේ ওই කරුණු ටික අපි කරන්න ඕනේ කරුණු ටික අර අවබෝධයෙන් පෙළගස්සන එක. ඔන්න අපි එතෙන්ට ඉගෙන ගත්තා. දැන් අපි යනවා අපේ පාඩමේ තව වැදගත් එකක් තමයි ශුද්‍ර මූල්‍යකරණය. ශුද්‍ර මූල්‍යකරණය අපි කියනවා මේවා ණය විතරක් නෙවෙයි කියලා. ශුද්‍ර ණය විතරක් නෙවෙයි. අපි මේක දිගටම කියවා පහුගිය සති දෙකේ. දැනුත් මම කියනවා. එහෙමනම් ණයවලට ඉස්සරහට ණය දෙනවට වඩා පියවර කීපයක් ඉස්සරහට ගින් කරන්න ඕන මොනවද? දැන් මම කියවනේ ශුද්‍ර මූල්‍යකරණයේදී බැංකු නැත්තම් ප්‍රධාන මූල්‍ය ආයතන වලට හරි අමාරුයි කරන්න කියලා. මොකද හේතුව මේ ශුද්‍ර මූල්‍යකරණයේ සමහර අරමුණු දිනා ගන්න කල යුතු වැඩ තියෙනවා. ඒවා අපිට අමාරුයි කරන්න. එහෙනම් කොහොමද ඒවා කරන්නේ? මොනවද මේ කරන්න තියෙන අමාරු වැඩ කියලා ඔන්න මම කියන්න හදන්නේ. ඒකේ වැදගත් කරුණු දෙකක් විභාගයේදී නිතරම අහන්න. මේක ගැන අවබෝධය හරිම වැදගත්. මොකද මේ දෙක බොහොම බහුලව සාකච්ඡා වෙනවා. මේ විශේෂ සාකච්ඡා වෙනවා. ඔයගොල්ලෝ බැංකුවේ වැඩ කරනකොට හෙට අනිද්දා ඒවා සාකච්ඡා කරන්නත් වෙනවා. සාමාන්‍ය බැංකුවක වැඩ කරන කෙනෙක් විදිහට මේ පිළිබඳව බැංකුවක මූල්‍ය ආයතනයක වැඩ කරන හැම නැත්නම් මේ විෂය ඉගෙන ගත්ත දරුවෙක් විදිහට මේක දැනගන්නත් ඕන. අනිවාර්යෙන් දැනගන්න ඕන. කවුරු හරි මේ වචන ටික පාවිච්චි කරන වෙලාවට දන්නේ නැතු ඉන්න බෑ. දන්නේ නැතු ඉන්න බෑ. දන්නේ නැහැ කියලා පෙන්නන්න බෑ. දන්නේ නැහැ කියලා කියන්න බෑ.
ඒ නිසා තමයි මේක පැහැදිලි කරන්නේ. මේක හරිම වැදගත්. හොඳයි. දැන් තාක්ෂණික දෝෂ තියනවාද? මාව ඇහෙන එක හරිද? මම සරින් සරි චෙක් කරනවා. ඇහෙනවා සර්. right very good thank you අපි ආවම පුතේ ඊළඟ පාඩ අපි මම ටියුට් ඔයගොල්ලන්ට ප්‍රසන්ටේෂන් එක එවලා ඇති මම ප්‍රසන්ටේෂන් එකට ස්ක්‍රීන් එක මාරු කරනවා ප්‍රසන්ටේෂන් එක පේනවද පුතා ස්ක්‍රීන් එකේ ඔව් සර්. මෙන්න මේක අතිශය වැදගත් කරුණක් මේ අපි කතා කරන්නේ. අතිශය වැදගත් කරුණක් කතා කරන්නේ. මූල්‍ය අන්තර්ගත කරණය. ෆයිනෑන්ෂල් ඉන්ක්ලූෂන් මේ වචනය නිතරම බලන්න ඩේලි FT පත්තරේ කියවන දරුවෝ ඉන්නවා නම් ඩේලි FT කියලා පත්තරයක් තියෙනවා. ඕකේ සතියකට අනිවාර්යයෙන්ම එක දවසක් හරි මේ පිළිබඳව මොන හරි කියලා තියෙනවා. හොඳ පත්තරයක් කියවන දරුවෝ කියවන්න උත්සාහ කරනවා නම් හරි මූල්‍ය ක්ෂේත්‍රයේ වැඩ කරන දරුවෝ කිවි යුතුයි මොකද තොරතුරු තියෙනවා මූල්‍ය අන්තර්ගතකරණය මොකද්ද මේ අන්තර්ගතකරණය කියලා කියන්නේ එහෙනම් අන්තර්ගතකරණ කොහෙද මේකේ අන්තර්ගතලා නැතුව ඉන්නවද කෙනෙක් මේ මොකද්ද කියන්නේ අපි කියවලා බලමු මේකේ මම ටියුට් එක ගත්තා නම් ඔයගොල්ලන්ට ලේසි කියලා මට හිතෙනවා දැන් හොඳට පේනවද පුතා? ඔය ටියුට් එකේ තියෙන කරුණු අරකෙම තියෙන කරුණු ටික තමයි ආ. දැන් එකම තමයි තියෙන්නේ. පේනවද පුතේ? පේනවා සර්. right. මූල්‍ය අන්තර්ගතකරණය වර්ධනය කිරීමේ මූල්‍ය සැපීමේදී වැදගත්කම. මේක විභාගයේදී අහනවාමයි. විභාගයේ ප්‍රශ්න තිබුණා මම ගිය සතියේ පෙන්නනකොටත් ඔයගොල්ලන්ට පෙන්නව මේ ගැන අහනවා. උතර මතක තියාගන්න. මේ කියන්නේ මොකද්ද දන්නවද සරලව බොහොම සරලව තේරුම් ගන්න. මූල්‍ය පද්ධතියක් කියන එක හරි විධිමත්ව ක්‍රියාත්මක වෙන එකක්. ඔළුවට ගන්න උදාහරණයට බැංකුවක් හරි මූල්‍ය ආයතනයක් හරි. දැන් මේ මූල්‍ය ආයතනයක හරි බැංකුවක හරි වැඩ කරනකොට නිශ්චිත පිළිවෙලක් තියෙනවා. හරි පිළිවෙලක්. නිශ්චිත පිළිවෙලක්. ගිණුම් විවෘත කරන හැටි. ගිණුමක් එක්ක ගනුදෙනු කරන හැටි. මුදල් ගන්න දාන හැටි. ණයක් අයදුම් කරන ආකාරය. ණය ගෙවන ආකාරය. බැංකුවත් එක්ක සම්බන්ධතාවය නැත්නම් මූල්‍ය ආයතනයත් එක්ක සම්බන්ධතාවය තියාගන්න ආකාරය මේවා ගැන ඉතාම ක්‍රමවත් වැඩපිළිවෙලක් තියෙනවා. මේ ක්‍රමවත් වැඩපිළිවෙලින් ඒකේ වාසිය ඒ ක්‍රමවත් වැඩපිළිවෙලක ඉඳීමේ වාසිය සියලුම මූල්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ අය දිනාගත යුතුයි. ඒක මේ ආයතන වලට විතරක්වත් සුළු හා පරිමාණ කර්මාන්ත වලට විතරක්වත් නෙවෙයි. හැමෝටම ඒක ලැබිය යුතුයි. එහෙම ලබා ගන්න බැරි වෙන අයව ඒ හොඳ පද්ධතිය ඇතුළට ගන්නෙ කොහොමද කියන එක තමයි මූල්‍ය අන්තර්ගතකරණයේදී කතා කරන්නේ. හරිද? ඔයාලට මතකද මම පටන් ගන්න කීවා ලංකාවේ බැංකු ඝනත්වය කියලා එකක් ඉදීම. බැංකින් ඩෙන්සිටි කියලා. මම අර උදාහරණයක් ගත්තේ මොනරාගල දිස්ත්‍රික්කයේ එහෙම. මොකද්ද මම කිව්වේ? සමහර අයට මූල්‍ය සේවාවල් ටික ලබා ගන්න පහසුකම් දීලා නැහැ. කොළඹ අවට ගත්තොත් ඕන තරම් බැංකු තියෙනවා. ඕන තරම් මූල්‍ය ආයතන තියෙනවා. අපි පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයට ගියොත් සමහර ප්‍රදේශවල බැංකුවක් මූල්‍ය ආයතනයක් නැහැ. කොටින්ම තැපැල් කන්දක් තිබුණත් ඒකෙත් මොනවත් වැඩි ගනුදෙනු කරන්න බෑ. ATM යන්ත්‍ර නැහැ. අන්තර්ජාල බැංකුකරණය ගැන අහන්නවත් නැහැ. දැන් එහෙම තත්ත්වයක් තියන අය අපි කොහොමද මේ හොඳ පද්ධතිය ඇතුළට ගෙනල්ලා ඒ අය මේකට සම්බන්ධ කරගන්නේ? ඒක තමයි අන්තර්ගතකරණය කරන්නේ. එහෙම වාසි තියනවද කියන එක අපි කතා කරමු. මොනවද එහෙම කරන්න බැරි වෙන හේතු ටික තමයි මේ බලන්න යන්නේ.
අපරැකින්න පුතා මාව පේනවද පුතා ටියුට් එක පේනවද කියන්න ටියුට් එක හොඳට පේනවද ටියුට් එක පේන්නේ නැහැ සර්. පේන්නේ නැද්ද පුතේ දැන් හරි. හරි ඇහෙනවනේ රයිට් ඇහෙනවනේ ඔව් ඔව්. රයිට් හොඳයි විධිමත් මූල්‍ය ක්‍රමයක් භාවිත කිරීමටත් මේ ටියුට් එකට හොඳ අවධානයක් දෙන්න විධිමත් මූල්‍ය ක්‍රමයක් භාවිත කිරීමටත් විධිමත් කියනකොට ඔන්න ඔලුවට එන්න ඕන බැංකුවක් මූල්‍ය ආයතනයක් කියන එක. ඉන් ඵල ප්‍රයෝජන ලබා ගැනීමටත් එකකින් ප්‍රයෝජන ගන්න. යම් සමාජ කොටසකට ඇති හැකියාව තීන්දුව කරන සාධක කීපයක් තියෙනවා. හරිද? මොනවද? ආර්ථිකය හා මූල්‍ය පද්ධතියේ පද්ධතිය ආර්ථිකයේ ඵල ලැබිය යුතු සියලු අංශ ප්‍රදේශ හා කොටස් වෙත ව්‍යාප්ත වී නොතිබී මේක ටිකක් බරපතල වැඩි. මොනවද මේ කියන්නේ? ඇත්තටම මේ මූල්‍ය පද්ධතියකින් වාසි ලැබෙන්න ඕන මිනිස්සුන්ට මේ පද්ධතියේ සේවාව ගොහින් නැහැ, ලැබිලා නැහැ. එතකොට ඔන්න මම අර කලින් කියපු දුර පළාතක කොළඹින් බොහෝ බැහැර පළාතක උදාහරණය ඔයගොල්ලන්ගේ ඔළුවට එන්න. ඒ සේවාව අවශ්‍යයි, සේවාව ව්‍යාප්ත වෙලා නැහැ. එතකොට මම අහනවා කොළඹ තදාසන්න ප්‍රදේශ වලට මේක හොඳටම ලැබිලාද කියලා. එනුමට ලැබිලා වගේ. එනුමට ඒක ලැබිලා වගේ. මොකද ඕන තරම් බැංකු තියෙනවා, ඕන තරම් මූල්‍ය ආයතනක් තියෙනවා පෙනෙන්නේ. හැබැයි ඒ කොටස් හරියටම ළඟා වෙලා නැහැ. එකෙන් අදහස් කරන්නේ අපි බැංකු ශාඛාවක් ඇරලා තියෙනවා. එහෙම නැත්නම් මූල්‍ය ආයතනයේ ශාඛාවක් කරලා තියෙනවා. ඒ තිබු පලියෙන් මේ තිබුණු නිසා වෙන්න සමාජයේ ඇත්තම අවශ්‍ය කොටස් මෙතෙන්ට ළඟා කරනවා කියලා අපි හිතාගෙන ඉන්නවා නම් ඒක වරදක්. එහෙම වෙන්නේ නැහැ. හේතුව ඒ සමාජ කොටස ගලාගෙන යන්න ඕන ක්‍රමවේදයක් මූල්‍ය ආයතනයට නැහැ. මිනිස්සු ඇවිල්ලා බැංකුවට ඇවිල්ලා ගිණුම් මාරි කියලා අපි හිතාගෙන ඉන්නවා. මිනිස්සු ඇවිල්ලා ගිණුමක් කරේ මිනිස්සු කාඩ් එකක් ගනි මිනිස්සු තමන්ගේ අතේ තියෙන වැඩිපුර සල්ලි ටික ඇවිල්ලා ස්ථාවර තැන්පතුවක් දාලා එහෙම හිතාගෙන වෙන්නේ ඇත්තටම විය යුත්තේ ඒකට උවමනා කරන පහසුකම් සලසන්නට උවමනා. දැන් ඔයගොල්ලන්ට මම උකට හොඳම උදාහරණයක් කියන්නම්. දැන් රජය විසින් මේ දිනවල එන්නත් කරන වැඩපිළිවෙලක් මේ වසංගත තත්ත්වයට ආරක්ෂා වීම සඳහා. අපි මේ මිනිසුන්ට ගිහිල්ලා ඉන්ජෙක්ෂන් එක ගහගන්න බැරි මේ මෙච්චර තියනවා කොත් තියනවායි කියලා. හැබැයි දැන් පේනවාද ඔයගොල්ලන්ට ක්‍රමයෙන් රජය ඒ පහසුකම තව දුරටත් සමාජයට ඇතුළට ගෙනියනවා. දැන් මම මේ සතියේ දැක්ක ජංගම සේවාවක් සපයන. ගිහිල්ලා සේවා දෙන්න. සමහර අයට එන්න විදිහක් නැහැ. එයාට දෙන්න සේවා. විවිධ ක්ෂේත්‍රවලට යන්න. ඇයි මේ? මේක තමයි අර්ථගතකරණයේ තියෙන වැදගත්කම. අපි ආයතන පිහිට වූ ඵලය හැම ක්ෂේත්‍රයකම අය එන්නේ නැහැ. බැංකුවට එන්නේ නැහැ. මූල්‍ය ආයතනයට එන්නේ නැහැ. හැබැයි මූල්‍ය අන්තර්ගත කියන එක කල යුත්තේ ඒ අයව ගෙන්න ගන්න ඕන. ඒ අයට දෙන්නට ඕන මේ බුද්ධි විඳින්න අවස්ථාව. ඒතකොට ඔයගොල්ලෝ නිදන්න පුළුවන් ඉතින් කාටවත් එන්න එපයි කියලා නැහැනේ. හැමෝටම එන්න පුළුවන්. ඇත්තටම සමාජය නැත්තම් ඇත්තම ආර්ථික ක්‍රියාත්මක වෙන්නේ මේ විදිහට නෙවෙයි. ඔයගොල්ලෝ මෙතන ඇති තරම් ගිහිල්ලා පොළට ගිහින් බඩු ගන්න අය. ඉරිදා පොළට නැත්තම් සති පොළට යන අය. පොළේ ඉන්න මුදලාලියා කවදාවත් බැංකුවකට එන්නේ නැහැ. ඒ අය මුදල් ටික අතට අරගෙන සාක්කුවේ දාගෙන පොඩි පසුම්බියක දාගෙන ඉන්නේ. ඒ අය බැංකුත් එක්ක කණදුණු කරන්න සූදානම් නැහැ. හැබැයි අපි එතෙන්ට යනවා. දැන් මම දැක්ක ජාතික මේ බැංකුව එහෙම වැඩපිළිවෙලක් කරලා තියෙනවා. සතිපොළට ගිහින් සතිපොළේ ඉන්න මුදලාලිට කියනවා නැත්තම් එන්නට කියලා රුපියල් 100 150 කුඩා තැන්පතු ඉල්ල ගන්න. ඒගොල්ලන්ට තැන්පතුව ගත්ත කියලා පුංචි රිසිට් එකකුත් දෙනවා. අර පොඩි එකක් අරන් ගිහින්. මේකට කියන බෑහුඩ් බැංකින් කියලා.
පයින් ගිහිල්ලා නැත්තම් ඇවිදගෙන ගිහින් බැංකු කටයුතු කරන ෆුඩ් බැංකින් එහෙම කරන්න ඕන. ඔව් කරන්න අවශ්‍යයි. මොකද මේ පොලේ මුදලාලි එන්නේ නෑ රුපියල් 50ක් දාන්න බැංකුවට. ඒ කාලේ යාට හරි වැදගත්. යාට පොලේ දවසේ වාඩි වෙලා ඉන්න එක ඒ වෙනුවෙන් බඩු මුට්ටු බිල දී ගන්න යන්නේ ඊට වඩා වටිනවා. යා රුපියල් 150ක් කරන් බැංකුවට එන්නේ නෑ. හැබැයි බැංකුවට යන්න ඕනේ දෙන්න යන්න. මූල්‍ය ආයතන දැනගන්න ඕනේ යන්න. අන්න ඒකයි ව්‍යාප්ත විය යුතු හැමෝටම ව්‍යාප්ත වෙලා නැහැ කියන. සමාජයේ බොහෝ කොටස් ඉන්න එහෙම ඉන්නේ නැහැ. රයිට්. එමන් කියපේ තේරුණාද? මොනට ඇහුණාද මං කියප එක? ඇහුණාද සර්? ඒ කාරණාවට එකඟයි. එකඟ නොවන කරුණක් තියෙනවා. මොකද ඕක ගොඩාක් අයට හිතනවා ඉතින් බැංකුව කැරලා නැති. බැංකුව හැමදාම හරිනවා. ඒකට ඇයි එන්න බැරි? මොකද්ද තියෙන ප්‍රශ්නේ? බැංකුවට ඕන කෙනෙක් ආවම අපි පිළිගන්නවා. ඇයි රුපියල් 150 දාන්න එන්නකො බැංකුවට? සේවාවල් එහෙම දෙන්නම. මේ ශුද්‍ර මූල්‍ය ශාස්ත්‍රය කරනවා නම් ඒ විදිහට වැඩ කරනවා. මොකද ශුද්‍ර මූල්‍ය ශාස්ත්‍රය තුල සක්‍රියව ඉන්න ව්‍යවසායකයෝ නැත්තම් වැඩ ඒකේ කටයුතු කරන අයට කාලයක් එක්ක තරගයක් තියෙනවා. ඒ අයට කුඩා වියදම් සුළු වියදම් පවා බරපතල ලෙස දැනෙනවා. ඒ නිසා බැංකුත් එක්ක ගිහිල්ලා හැපි හැපි ඉන්න වෙලාව නැහැ. ඒ අය තමන් විසින් හදාගත්ත පද්ධතියක් තුළ වැඩ කරනවා. මූල්‍ය අන්තර්ගතකරණයේදී වෙන්නට ඕන. ඒ අයටද ගැළපෙන සේවාවක් අරගෙන යන්න. මම ජාතික ඉදිරිගිරිය බැංකුව මේක කරනවා දැකලා තියෙනවා. තවත් බැංකු කරනවා ඇති. තවත් මූල්‍ය ආයතන මේක කරනවා ඇති. දෙපා මුලට යන්න ඩෝර් ස්ටෙප් බැංකින් එහෙම නැත්නම් බෙයාෆුඩ් බැංකින් කියලා ගිහින් අපි ගිහින් කරනවා කියන්නේ. බෙයාෆුඩ් කියලා කියන්නේ අපි පයින් ඇවිදගෙන බෙයාෆුඩ් කියලා කියන්නේ පාවහන් පවා නොපැලඳ යනවා කියන අදහසින් කියපු එක. ඒක කළ යුතුද? ඔව් කළ යුතුයි. ඒක තමයි ශුද්‍ර මූල්‍යකරණයේ ඉතා වැදගත් ශාස්ත්‍රය. අන්තර්ගත කරන ගන්න ඕනේ. මිනිස්සු ටික ඔක්කොම මේක අතට ගන්න ඕනේ මේ පද්ධතිය අස්සට. එහෙම නැත්නම් ඒගොල්ලන්ට මේකේ තියෙන වටිනාකම තේරෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ATM එකක් තියෙනවා කියන එක වැදගත් නැහැ. ඒගොල්ලෝ කැමති අතේ සල්ලි තියෙනවා. ඒගොල්ලන්ට අන්තර්ජාල බැංකු කරන එක කියන සත පහක වැඩක් නැහැ. ගණන් ගන්නත් නැහැ. හැබැයි ඒගොල්ලෝ දන්නවා අන්තර්ජාලය කියලා එකක් තියෙනවා කියලා. ඒක බය නැතුව මොබයිල් ෆෝන් එකකින් ඒ වැඩේ කරනවා. හැමෝම ගාව තියෙනවා ස්මාර්ට්ෆෝන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි එන්නේ නැහැ බැංකුවට මොබයිල් බැංකින් කරන්න එන්නේ නැහැ කවුරුත්. මොබයිල් ඇප් එක දාගන්න කියලා අපි කියනවා. නමුත් ඇප් එක දාගන්න නැහැ මිනිස්සු. ඇයි? මිනිස්සු ඒක දිහා දකින්නේ නැහැ එහෙම. අපිට තියෙන්න ඕන වැඩ පිළිවෙලක් ඒක අරගෙන. අපි එයාලට කියනවා නම් ඔයගොල්ලෝ ඇප් එක දාගෙන මෙහෙම කළ හැකි අර විදිහට කළ හැකි කියලා. එහෙම වෙන්නේ නැහැ. අපි ඇප් එක දාලා ඒක වැඩ කරනකොට තියෙන පහසුකම් ටික කියලා දීලා ඒ වාසිය ලබා ගන්න උදව් කරන්න. කොච්චර ඔයගොල්ලෝ දැකලා තියෙනවද ලංකාවේ විදුලි බිල්, ජල බිල්, දුරකථන බිල් ගෙවන්න මිනිස්සු විදුලි බල මණ්ඩලයට යනවා, ජල සම්පාදන මණ්ඩලයට යනවා, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට යන අය කොච්චර ඉන්නවද ලංකාවේ? බහුතරය මිනිස්සු ඒ ආයතන වලට යනවා. බිල් අරගෙන එතෙන්ට ගිහින් එතන පොලිමේ ඉඳලා ඒගොල්ලෝ කියන්නේ එතෙන්ට ගෙවුවහම තමයි සල්ලි ගෙවෙන්නේ. බැංකුවට ගෙවලා ඒවා හරියන්නේ. ATM එකෙන් ගෙවන්න බෑ. අපි ඒව දන්නේ. අන්තර්ජාලයෙන් ගෙවනවා අපි දන්නේ. ඒවා ගෙවෙනවා ඇති. හැබැයි අර අතෙන්ට ගෙවන්න. මොකද මේ පද්ධතියේ තියෙන වාසිය දන්නේ නැහැ. අපි පද්ධතියට ගන්න උත්සාහ කරා. ඇත්තටම කළ යුත්තේ අපි එහෙම සේවාවන් දෙනකොට එයාට ඒ සේවාවන් ලබා ගැනීමේ වටිනාකම කාලයෙන් ශ්‍රමයෙන් ඒවෙන් පෙන්වන්න. මේ අන්තර්ගතක මම එකයි සේවා ව්‍යාප්ත වෙලා කියලා අපි හිතාන හිටියට ව්‍යාප්ත වෙලා නැත්තේ ඒකයි. සමහරවිට බැංකුවක් තියෙනවා මෙහෙම ගොඩනැගිල්ලක් නැගයි. ඊට අල්ලපු ගොඩනැගිල්ල තියෙනවා ටෙලිකොම් ආයතනය. එතෙන්ට ගිහිල්ලා විදුලි බිල මොනවාද සමායන්න දුරකථන බිල ගෙවනවා. බැංකුවේ ATM එකකිනුත් කරන්න පුළුවන් ඒක. ගෙදර ඉඳලා ස්මාර්ට්ෆෝන් එකකිනුත් කරන්න පුළුවන්. හැබැයි යන්නේ. ඒක කරන්නේ. බිල අරගෙන සල්ලි තියලා ඒකට මුද්‍රාවක් තියලා සීලයක් දාලා දුන්නම තමයි හිත සතුටු. අපි එතෙන්ට ගෙනියලා නැහැ. අන්තර්ගතකරණය වෙලා නැහැ. එනම් කල යුත්තේ කියන එක දැන් ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕනේ. එහෙම කළාම මේකේ වාසියක් මේ මිනිස්සුන්ට එනවා. කාලයෙන් වාසියක් එනවා. ඒගොල්ලන්ගේ ශ්‍රමයෙන් නැත්නම් එෆර්ට් එකෙන් වාසියක් එනවා.
සූත්‍ර මූල්‍යකරණයේදී මේක කළ යුතුද? ඔව් අනිවාර්යයෙන්ම කළ යුතුයි. සූත්‍ර මූල්‍යකරණය ඒක තමයි බැංක් වලට මේවා කරන්නේ. දැන් අපිට ඔය කර කර ඉන්න වෙලාව නැහැ. හරිද? තේරුණාද පුතේ කියප එක? ඒ කියප එක පැහැදිලිද? කොපන්ති දරුවෝ. ඔව් සර්. පැහැදිලිද? පැහැදිලි සර්. හරි. NSB එකෙන් වෑන් ස්කූල් වලට ගියේ රුපියල් 100 account එකක් දාලා පුතේ මට කියව ගන්න පොඩක් ඉන්න මැසේජ් එකක් ආවා. NSB එකෙන් ස්කූල් වලට ගිහින් account එකට දාලා account open කරනවා ළමයින්ට ඒකත් මේ ක්‍රමයේද හරියට හරි. මාදවි හරියෝ. ඒ උත්සාහ කරන්නේ ඒක කරන්න තමයි පුතා. ඒ කරන්න හදන්නේ ඊටම මූලික අවධියේදී දරුවන් මේ පද්ධතියට අන්තර්ගත කරගන්න හදනවා. ඒගොල්ලෝ ඊට පස්සේ දිගටම මේ පද්ධතිය තුළ ජීවත් වෙයි කියන මේ පද්ධතිය වාසිය ගයි කියන අපේක්ෂාවෙන් තමයි කරන්නේ. වැඩේ තියෙන ගිණුම ඇරලා ඊට පස්සේ ළමයින්ට කිව්වොත් වැඩක් නැහැ. ගෙදරින් සල්ලි අරන් ඇවිල්ලා ඔකට දාලා ඔක ගිණුම ලොකු හදාගන්න කිව්වට වැඩක්. ඒක ගෙනියන්නේ ඒක තමයි තෑගි දීලා විවිධ දේවල් කරන්නේ ඒකයි. අපිට ගිණුම් අරිනවා කියන අපේක්ෂාවෙන් මේක කරොත් හරියන්නේ නැහැ. කවුරුත් මයික් එක ඔන් වෙලා තියෙනවා මයික් එක ඔෆ් කරන්න. කාගේ හරි දරුවෙක්ගේ මයික් එකක් ඕපන් වෙලා තියෙනවා. ඒ නිසා මේ ධ්‍යාන එක හරියටම හරි. මේ මූලික දරුවෝ මුලින්ම අල්ල ගන්න හදන්නේ. හරියට හරි. හැබැයි ඒක ඉස්සරහට කරගෙන යන්න. හරිනම් ඒ දරුවෝ පාසලෙන් ඉවත් වෙනකොට යන්නේ ව්‍යවසායකයෙක් වෙන්නද අධ්‍යාපනයට විශ්වවිද්‍යාලයට කොහෙටද කියන එක තෝරගෙන මේ පැත්තට හිමීට ඊට පස්සේ ඒගොල්ලොත් එක්ක යන්න ඕනේ ක්‍රම. ඒක ලේසි නෑ. මූල්‍ය අන්තර්ගත කරන නිසා තාම භාර දුර වගකීමක්. සූත්‍ර මූල්‍යකරණයේ නිසා වැදගත් වෙන්නේ ඒක. භාර දුර වගකීම. අපෝ මං යනවා ටියුට් එකට. මොන ආර්ථිකයේ ඵල ලැබිය යුතු අංශගත ව්‍යාප්ත නොවීති. ඊළඟට අධ්‍යාපනය හා තොරතුරු ලබා දීමේ අඩලුහුණුකම්. අධ්‍යාපනය හා තොරතුරු ලබා දීමේ අඩලුහුණුකම්. අපි මේක හරියටම අවබෝධ කරලා දෙන්නේ නැහැ. තොරතුරු නැහැ. මිනිස්සු මේ ගැන උනන්දු වෙන්න ඕන කරන තරම් තොරතුරු ප්‍රමාණයක් කියන්නේ. දැන් උදාහරණයකට ගන්න සාමාන්‍ය නිෂ්පාදනයක් වෙළඳපොලේ විකුණනවා නම් ඒ විකුණන ආයතනය මොන තරම් වෙහෙසක් දරනවද ඒ ආයතනයේ නිෂ්පාදනය ජනතාව අතර තහවුරු කරන්න මොන තරම් වෙහෙසක් දරනවද කිරිපිටි එකක් වෙන්න පුළුවන් බිස්කට් එකක් වෙන්න පුළුවන් දන්තාලේපයක් වෙන්න පුළුවන් මොකක් හරි විකුණන්න කොච්චර වෙහෙස වෙනවද හැබැයි බැංකු සහ මූල්‍ය ආයතන විශේෂයෙන් මොකද කරන්නේ අපි ළඟ මේවා තිබේ කැමති නම් ඇවිල්ලා ගන්න වගේ එකකින් තමයි අපි රක්ෂණ නියෝජිතයෙක් බලන්න කොන තරම් ජනතාව අස්සට යන්න උත්සාහ කරනවා එහෙම නැතුව මිනිස්සු අන්තර්ගත කරගන්න බෑ අපිටත් එතෙන්ට යන්න වෙනවා හැබැයි ඒක මහා පරිමාණ බැංකු වලට මූල්‍ය ආයතන කරන්න බැරි නිසා සූත්‍ර මූල්‍ය කරන්නේ මේක අනිවාර්යෙන් කළ යුතුම එකක් වෙනවා සූත්‍ර මූල්‍ය කරන්නේදී ඒ අය මේගොල්ලන්ට ගෙල්ලා දාගත්තේ නැත්තම් සූත්‍ර මූල්‍ය නිකන් ණය දෙන එක විතර තමයි කරන්න වෙන්නේ. ඊට වඩා දෙයක් කරන්න වෙන්නේ. අපිට මිනිස්සුගේ ඊළඟ තලයට ගෙනියන්න බැරි වෙනවා. හැමදාම මෙතනම තමයි. එකම තැන. මෙතනින් ඉහළට ගන්න බැරි වෙනවා. ඒක කරන්න නම් අන්තර්ගත කරන්නේ කල යුතුමයි. ඊට පස්සේ මොකද කියන්නේ? යටිතල පහසුකම් සංවර්ධනය නොවීම. මොනවද යටිතල පහසුකම්? මහා මාර්ග. වෙනත් ජලය විදුලිය බල ශක්තිය මේ සියල්ල මේකට හොඳ උදාහරණයක් මම කියන්නම් මූල්‍ය අන්තර්ගත කරන්නේට කොච්චර දේවල් කරන්න පුළුවන්ද ශ්‍රී ලංකාවේ පළවෙනි වතාවට අපි භුක්ති විඳා අධිවේගී මාර්ග නැත්නම් එක්ස්ප්‍රස් වේ කියන එක කොට්ටාවේ සිට ගාල්ලට ඊට අවුරුද්දකට කලින් ඊට පස්සේ අද වෙනකොට ඒක හම්බන්තොට ඊටත් එහාට ගිහිල්ලා තියෙනවා මේ පැත්තේ දැන් ඒක ගුවන්තොටුපොළ දක්වා ගිහිල්ලා තිනවා. තව මධ්‍යම අධිවේගී මාර්ගයක් ඉදිරියෙන් පවතින. අද මේවා ඊට පස්සේ වටරවුම් පාර ඉදිරියෙන් පවතින. යටිතල පහසුකම් දියුණුනහම මිනිස්සු මූලික පද්ධතියට අන්තර්ගත වෙනවද කියන එක තේරුම් ගන්න හොඳම එක තමයි දක්ෂිණ අධිවේගී මාර්ගය. දක්ෂිණ අධිවේගී මාර්ගයේ එන්නේ ඉස්සරහාල්ලේ සිට පින්නදුවේ ඉඳලා එනවා කොට්ටාවට.
කොට්ටාවෙන් පොඩ්ඩක් මෙහා පැත්තේ තමයි මහරගම. ඉස්සර බද්දේගම පැත්තේ මිනිස්සු ඇතුමක් ගන්න යනවා ගාල්ලට. බස් එකේ නැගලා ගිහින් දුක් විඳලා එහෙට ගිහින් බඩු අරගෙන එන්න. අද මේ මිනිස්සු ඒකම කරනවා මහරගමට ඇවිල්ලා. යටිතර පහසුකම් වදනයත් එක්ක මිනිස්සු ආර්ථිකයේ සමහර ප්‍රතිඵල භුක්ති විඳින්න උත්සාහ කරනවා. එතකොට අන්න සේවාවල් තියෙනවද කියලා හොයනවා. දැන් මෙතන දරුවෝ කී දෙනෙක් මම දන්නවා දරාස් වලින් අර දරාස් කියන වෙබ්සයිට් එකෙන් බඩු ගෙන්න ගන්නවද? කොච්චර කී දෙනෙක් ඉන්නවද? මේ daras.lk කී අපරක් වැඩිපුර දරාස් මේ වෙබ්සයිට් එක ප්‍රොමෝට් කරනවා නෙවෙයි ආ කොච්චර කරනවද? ඒකට කී දෙනෙක් ඔන්ලයින් ගෙවීම් කරනවද? මිනිස්සු කොච්චරකින් සේවාවල් ලබා ගන්න. සමහර වෙලාවට ජංගම කතරේ මෙහෙම අන්තර්ජාලය හරහා බඩු බහන් මිලදී ගන්නවා. හැබැයි කවදාවත් බැංකුවේ ඇප් එක පාවිච්චි කරලා බිලක් ගෙවන්නේ නැහැ. එහෙම කොච්චර ඉන්නවද මිනිස්සු? මොනතරම් මිනිස්සු ප්‍රමාණයක් ඉන්නවද? අන්න අන්තර්ජාලයෙන් අධ්‍යාපනයේ තොරතුරු නැතිකමේ ප්‍රශ්නේ. හැබැයි යටිතල පහසුකම් ටික දැන් හැදෙනවා. ඒවා හැදෙන්න මොකද වෙන්න ඕනේ? මිනිස්සු මේ සිස්ටම් එක අස්සට එන්න ඕනේ. නේ යටිතල පහසුකම් අඩුපාඩු තිබුණොත් අනේ සමාජීය හේතු මත ආර්ථිකයේ ප්‍රයෝජන ලැබීමේ ගැටයක් වෙනවා. මේක හරිය වැදගත් ලංකාවල. මේක ලංකාවේ දැනට ටිකට දැන් ගොඩක් දැනනවා අඩුයි. නමුත් ලංකාවෙත් මේක තිබුණේ නැහැ කියන්න බෑ. මොකක්ද ඒ කියන්නේ? සමහර ජන කොටස් වල සමහර සමාජ කොටස් වල මිනිස්සු විශ්වාස කරන විදිහ වෙනස්. එය තීන්දුව කරනවා එහෙම තමයි සමාජයේ විය යුත්තේ. මේක ලංකාවට විතරක් හිතීමා වෙච්ච කාරණාවක් නෙමෙයි. මේක දියුණුවයි කියලා සම්මත වෙලා තියෙන එක්සත් ජනපදයේ තියෙනවා. ඔයගොල්ලෝ මම මේ කියනවට අන්තර්ජාලයේ ගිහිල්ලා හොයලා බලන්න. ආමිෂ් කියලා කමියුනිටි එකක් ඉන්නවා. ආමිෂ් කියලා ජන කොටසක් ඉන්නවා ඇමරිකා එක්සත් ජනපදයේ. ඒගොල්ලෝ වැඩිපුරම ජීවත් වෙන්නේ පයින් ක්‍රාෆ්ට් ෆ්ලොරිඩා. right. සමහර ජන කොටස් ආමිෂ් කියන කමියුනිටි එක මේ වගේ ලංකාවේ හරි අඩුයි. තාක්ෂණය පාවිච්චි කරන්නේ නැහැ. රූපවාහිනිය නරඹන්නේ නැහැ. අන්තර්ජාලය පාවිච්චි කරන්නේ නැහැ. ඒක ඒගොල්ලන්ගේ සමාජයේ හැටියක්. කාට හරි මේ ගැන බලා ගන්න ඕන නම් මෙන්න මේ අමතකනාගේ YouTube videos බලන්න. පීටර් සෙන්ටනල්. එහෙම ජන කොටස් ලංකාවෙත් ඉන්නවා. කාන්තාවන්ට තාක්ෂණය පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. කාන්තාවන්ට බැංකුත් එක්ක ගනුදෙනු කරන්න බෑ. දරුවන්ට ගොඩා කාලේ ඉඳලා බැංකු කටයුතු කරන්න බෑ. ඒගොල්ලොන්ට මුදල් අතපත ගන්න දෙන්නේ නැහැ. ඒ විවිධ වෙනත් අදහස් වලින් ජීවත් වෙන අය. එතකොට ඒ අයට මූල්‍ය අන්තර්ගත කරන මේ සිස්ටම් එක ඇතුළට එන්න බෑ. එහෙම ඒවා ලංකාවේ සෑහෙන්න තියෙනවා. ඒවට කොහොමද යන්න ඕනේ එහෙනම්? සුපර මූල්‍ය හරහා මේව ඇතුළට ගිහිල්ලා මේ අදහස් ටික වෙනස් කරන්න. හැබැයි බොහොම ප්‍රවේශමයි. ඊට පස්සේ තියෙනවා ප්‍රතිපත්ති සම්පාදනයේ දුර්වලතා නිසා ආර්ථිකයේ යම් කොටසක් වෙත ලැබෙන අවධානය අවම වීම. සමහර කොටස් වෙත අවධානය අවම. ප්‍රතිපත්ති සම්පාදනය වෙනකොට බොහෝ විට ඒවා මහා ප්‍රමාණ කර්මාන්තවලට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට තමයි හදන්නේ. පුංචි කර්මාන්තවලට සුළු කර්මාන්තවලට කුඩා පරිමාණය ගැන හොයා බලන්නේ නැහැ. එතකොට ඒ නිසා මිනිසුන්ට එන්න විදියක්. බැංකුවකට ඇවිල්ලා වැඩ කරගන්න පහසුකම් ටික නෑ. ඒ ගැන සලකා බලන්නේ කවුරුත් ගණන් ගන්නෑ. දැන් ශ්‍රී ලංකා මහබැංකුව ලංකාවේ රජය විසින් නිකුත්කරපු අයවැය යෝජනාවක් හැටියට නිශ්චිතව කියලා තියෙනවා කාන්තාවන්ට මෙච්චර මුදල් ප්‍රමාණයක් මෙච්චර ණය ප්‍රමාණයක් සපයන්න.
එහෙම කියලා තියෙනවා. තරුණයන්ට මෙච්චර සපයන්න. මොකද එහෙම කියලා තියෙන්නේ එහෙමවත් මේ අයව මේකට අන්තර්ගත කරන්න උත්සාහ කරන්නේ. මේවා හරි වැදගත්. හරිම වැදගත්. මම නිතරම කියනවා ශ්‍රී ලංකා මහ බැංකුව ගන්න තීන්දුව తీරන ඔයගොල්ලන්ගේ විභාගයේදී හරි වැදගත්. අහනවා විභාගයේ ප්‍රශ්න විදියට ඔයගොල්ලන්ගේ දැනුම පරීක්ෂා කරනවා. මූල්‍ය අන්තර්ගත කරන එතකොට වෙන්න බැරි ප්‍රමාණ හේතු තියෙනවා. හැබැයි ඒ බලපාන හේතු මගහැරගෙන මූල්‍ය අන්තර්ගත කරන්නේ කළ යුතුයි. මේ සිස්ටම් එකෙන් එළියේ ඉන්න අය මේක ඇතුළට ගෙන්න ගන්න. එහෙම ගෙන්නගෙන ඒ අයට මේකේ තියෙන වාසි ටික භුක්ති විඳින්න ඉඩ දෙන්න. දැන් අපි කරනවා මෙතන ඉන්න බොහෝ දරුවෝ ATM එකෙන් සල්ලි ගන්න. කාඩ් එකෙන් ගෙවන. ඔන්ලයින් වැඩ කරන. මේකේ වාසි තියනවද? ඔව් අනිවාර්යයෙන්ම වාසි තියෙනවා. මොනවද වාසි? කාලයේ ඉතුරුයි, ශ්‍රමයේ ඉතුරුයි. සමහර වෙලාවට අපිට මුදලිනුත් ඉතුරුයි. ඒ වගේම හරි ක්‍රමවත් ආරක්ෂා සහිතයි. අපිට වෙනත් කාර්යයක් වෙනුවෙන් ඒ කාලය, ශ්‍රමය, ධනය වැය කරන්න පුළුවන්. මේක වාසියක් නෙවෙයිද වාසිය? බැංකු පද්ධතියත් එක්ක කටයුතු කරනකොට ඉතිරි කිරීම පුරුදු වෙනවා. වෙනත් ක්‍රමවත් මූල්‍ය පරිපාලනයකට යොමු වෙනවා. අන්න මේක දැන් සිද්ධ වෙනවා. ඒකට මූල්‍ය අන්තර්ගත කරන්නේ ෆයිනෑන්ෂල් ඉන්ක්ලූෂන් ඉන්ක්ලූඩ් කරගන්න. අතුලට ගන්නවා. මේක හරි වැදගත්. අපි පාලනට කියනවා. ඊටත් වඩා ඉහත හේතු හා ඊට වඩා කීර්ණ හේතු මත මූල්‍ය එකතු නොවන කොටස් ආර්ථිකයේ නිසි ඵල අත් නොවින දරිද්‍රතාවය කරා එළඹීම හෝ දරිද්‍රතාවයේ තුලම පැවතීම ආර්ථිකයන්හි දක්නට ලැබෙනවා. මොකද වෙන්නේ මේ අය සමාවෙන්න මෙතනින් සද්දයක් එනවා ඕගොල්ලන්ට. හරි. මාව ඇහෙනව නේද පුතේ? ඇහෙනවා සර්. වෙන සද්දයක් ආවා මම කියන නැත්තු. මූල්‍ය මේ සිස්ටම් එක ඇතුළට ආවේ නැති අය වෙනත් හේතු ගොඩක් තියෙන්න පුළුවන්. වෙන විවිධ හේතු තියෙන්න පුළුවන්. මේ හේතු නිසා මේ සිස්ටම් එකට එන්නේ නැති අය එක්ක දුප්පත්කම ඇතුළේම මේකෙදි වඩාත්ම අවධානමට ලක් වෙන්නේ කාන්තාව. මොකද කාන්තාවන් තමයි සීමාවන් ගොඩක් පැනවිලා තියෙන්නේ. ඒක ලෝකයේ සෑහෙන බොහෝ ජනපස. ඊට පස්සේ කියනවා ශුද්‍ර මූල්‍ය ලෙස අප මේවන විටත් වටහා ගන්නේ හුදෙක් ණය ලබා දීම හා ණය අය කර ගැනීම නොව ව්‍යවසායකත්වයේ වර්ධනය තුලින් සැලකිය යුතු ආර්ථික වටිනාකමක් සහිත ව්‍යාපාරයක නිරත වී එහි ප්‍රතිලාභ මත ආර්ථිකය ඉහළ තලයකට ලබා ගැනීම. ආපහු මම එක පැහැදිලි කරනවා. මොකද්ද කියන්නේ ශුද්‍ර මූල්‍ය වලදී? ව්‍යවසායකත්වයේ වර්ධනය තමන්ගේ බිස්නස් හදාගන්න. ඒකල ආර්ථික වටිනාකමක් තමන්ට ගන්න, තමන්ට වැදගත් බවක් ආර්ථිකය තුල හදාගන්න. ඒක නිසා ආර්ථිකය ඊළඟ තලයට යන්නට. මේකට තමයි උදව් කරන්නේ. නිකන් ණය දීලා හැමදාම එකම තැන තියෙන එක නෙමෙයි. ඒ වලින් තමන්ගේ ව්‍යාපෘති හොඳට හදාගෙන, ව්‍යාපාර හොඳට හදාගෙන, ඒකෙන් ආර්ථිකයේ වැදගත් මීට වඩා පිළිගැනීමට ලක්වන තැනකට මාරු වෙන එක තමයි අදහස. ඒ අනුව මූල්‍ය අන්තර්ගතකරණය වීම යන පහත ආකාරයට හඳුනා ගනිමු. ඒකේ පළවෙනි පොයින්ට් එක. මේ ටිකට පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඕන. මේක විභාගයේදී ලකුණු අනිවාර්යයෙන්ම 5ක් හෝ 10ක් ලැබෙන කොටස. ආර්ථිකයේ පසුගාමී කොටස් වලට මූල්‍ය සාක්ෂරතාවය ලබා දීම ශුද්‍ර මූල්‍යකරණයේ වැදගත් අරමුණක්. ඒ වගේම ආර්ථිකයේ හැසිරීම තුළ පසුගාමී කොටස් වලට තම අඩලුඩුකම අවම කරගෙන විධිමත් භාවිතාවන්ට හුරු වීම අපේ එය මූල්‍ය ක්‍රමය තුළ සාර්ථකව අන්තර්ගත වීමකි. මොකද්ද මේ කියන්නේ? මූල්‍ය සාක්ෂරතාවය දෙන්නට ඕන. ඒක දැන් ඊළඟට ඉගෙන ගන්න. මොකක්ද ඒ කියන්නේ? අපි ඒකේ ඉඳ ඔක පැත්තකින් තියන්න. මූල්‍ය සාක්ෂරතාවය දෙනවා කියලා කියන්නේ අන්තර්ගතකරණය කියන්නේ. ඊළඟට කියනවා ආර්ථිකයට අගය එකතු වෙන ප්‍රමාණය. ශුද්‍ර මූල්‍ය ලබා ගැනීම හරහා ඉහළ නංවා ගන්න. ආර්ථිකයට අගය එකතු කරන ප්‍රමාණය ශුද්‍ර මූල්‍ය හරහා වැඩි කර ගන්න. එහෙම කරපුවාම ඒ ව්‍යවසාය කොටස් වලට ආර්ථිකයේ පිළිගැනීම ඉහළ යනවා. මේකත් අන්තර්ගත කිරීම. ඔන්න ප්‍රශ්නයක්. දැන් පන්තියේ ඉන්න දරුවෝ උත්තර දෙන්න ඕන chat box එක පාවිච්චි කරලා. තාමත් 30 ගණක් දරුවෝ ඉන්නවා කීප දෙනෙක් පන්තිය දාලා යනවා. හරි එක්කෝ තාක්ෂණික දෝෂ එහෙම නැත්නම්
මොන හරි වෙන හේතුවක් වෙන්න ඇති. මට දැන් කියන්න ව්‍යාපාරයක් ආර්ථිකයට අගය එකතු කරනවා කියලා කියන්නේ මොකද්ද? වැලියු ඇඩිෂන් කියන්නේ මොකක්ද? දැන් මේක බැංකුවේ වැඩ කරනකොට මූල්‍ය ආයතනයේ වැඩ කරනකොට නැත්නම් විශ්වවිද්‍යාලය ඉගෙනගෙන එළියට එනකොට අනිවාර්යයෙන් දැනගන්න ඕන කාරණා. මොකද්ද වැලියු ඇඩිෂන් කියන්නේ? මොනවද අගය එකතු කරනවා කියලා කරන්නේ? දැන් මම මේකට මෙහෙම කියන්න. අගය එකතු කරන ප්‍රමාණය වැඩි වෙනකොට ආර්ථිකයේ ඒ පුද්ගලයාට හරි එහෙම නැත්නම් ඒ ආයතනයට හරි පිළිගැනීම වැඩි. බිස්නස් එකක් තියෙනවා එයා වැලියු ඇඩිෂන් නැත්නම් අගය එකතු කරනවා වැඩි. ඒතකොට ආර්ථිකයට පිළිගන්නවා වැඩි. මම එහෙම කියනවා. මොනවද මේ අගය එකතු කරනවා කියලා කරන්නේ? විභාගයේදී ප්‍රශ්නයක් විදිහට එන්නත් පුළුවන්. ආවොත් ඔන්න හොඳයි. සූත්‍ර මූල්‍යකරණයේදී අගය එකතු කරන ප්‍රමාණය වැඩි කරන්න උදව් කරනවා. එහෙම කරලා ඒ ආර්ථිකය හොඳ තැනකට කියනවා. තව වැඩි බැලු ඒක ඒගොල්ලන්ට පිළිගැනීම වැඩි කරනවා. අපි කියනවා අහවල් නිෂ්පාදකයා මෙච්චර අගයක් එකතු කරනවා. ඒ නිසා එයා ආර්ථිකයට හරි වැදගත්. එයා වැදගත් කෙනෙක්. ඒතකොට බැංකු ටික දුවගෙන යනවා එයා පිටිපස්සේ. අපි ණයක් දෙන්නද අපි ණයක් දෙන්න අපි ළඟ විනුමක් කරින්ද අපි උන දුවනවා එයා පිටිපස්සේ. අපි එහෙමනේ කරන්නේ. අපි බලන නගරයකට ගිහිල්ලා නැත්නම් ප්‍රදේශයකට ගිහිල්ලා කවුද ඉන්නේ? ඇත්තටම අපි මොකද්ද කරන්නේ? කොයි කෙනාද වැඩිපුර අගයක් එකතු කරන එක මිනිහට එහෙනම් වැඩිපුර පිළිගැනීමක් තියෙනවා. පිළිගැනීම තියෙන නිසා අපිත් ගිහිල්ලා කොහොම හරි ආව දැහ ගන්න උත්සාහ කරනවා. අපේ සේවාවන් ටික විකුණනවා. රක්ෂණ නියෝජිතයත් එයා පිටිපස්සෙන් දුවනවා. හරිද? දේශපාලකයාත් එයා පිටිපස්සකින් දුවනවා. ඒත් මොකක් හරි වාසියක් බලන්න. මොකද්ද අගය එකතු කරනවා කියලා කියන්නේ? උසස් පෙළ වාණිජාංශික දරුවෝ ඉන්නවා නම් ඔන්න කියන ආශයෙන් taking the next step of production හරි තව කියන්න මම කියන්නේ තව හොඳයි. ලහිරු අබේගුණවර්ධන new jobs හොඳයි very good හොඳයි. කො මොනවද අගය එකතු කරනවා කියලා කියන්නේ? මොන දැන් උත්තර එන්න පටන් ගන්න. හොඳයි. ආර්ථිකයට අගයක් කරන ප්‍රමාණය වැඩි වෙන තරමට පිළිගැනීම වැඩි. අඩු වෙන තරමට පිළිගැනීම අඩු. කො උසස් පෙළ වාණිජ විෂය ධාරාව හදාරපු මේ ගැන අනිවාර්ය උත්තර කියන්න. විශ්වවිද්‍යාලයේ වාණිජ පාඨමාලාවන් හදාරන දරුවෝ අනිවාර්යෙන් දැනගන්නවා මේක දන්නේ නැතුව එන්න එපා විශ්වවිද්‍යාලයෙන් එළියට ප්‍රශ්නයක් අහුවොත් එහෙම බරපතල ගැටලුවකට ලක් වෙන්න පුළුවන්. මිනිස්සු බලයි ඒක දන්නේත් නැද්ද කියලා. බැංකුවට කරන දරුවෝ මූල්‍ය ආයතන වැඩ කරන දරුවෝ මේක හොඳට දැනගන්න. මේක දන්නේ නැහැ කියන්නේ මේ උදව් කරන්නේ. මොකද්ද ආර්ථිකයට අගය එකතු කරනවා කියලා කියන්නේ? නයිරෝ තව කියන්න පුතේ. දැන් ඔයා එක පැත්තකට ඇවිල්ලා තියෙන අශේන් උත්තර දුන්නා අනිත් දරුවෝත් උත්තර කියන්නේ. දැන් මේ chat box එක පාවිච්චි වෙන්න ඕන. එහෙම තමයි ඉගෙන ගන්න. මේකට තමයි live class එකේ ඉන්නේ. online පන්තියේ එන්නේ මේ නිසා. නැත්තම් වීඩියෝ බලන්න පුළුවන්. අපේ දැනුම චෙක් කරලා බලනවා හරිද කියලා. කිසිම උත්තරයක් වැරදි නැහැ. කිසිම උත්තරයක් වැරදි නැහැ. වැඩිපුර ශාකාහාරිනවා ඒ නිසා වැඩි කොටසක් සේවා ලබා ගන්න. හොඳයි. තව ඉස්සරහට යන්න. very good. කො අපේ දරුවෝ තව උත්තර කියන්න. ආර්ථිකයකට අගය එකතු කරනවා. මොකද මේ අගය එකතු වෙනවා කියන්නේ? මුංචි වෙලාවක් ගත්තට පාඩු නෑ මේකට. මේක හොඳට අවබෝධ කරගන්න. නිෂ්පාදන සාධක කියලා જાතියක් තියෙනවා. factors of production. මොනවද? නිෂ්පාදන සාධක මොනවද? factors of production. ඒව නම් දැනගන්න ඕන. නිෂ්පාදන සාධක කියන්න මට පන්තියේ දරුවෝ පුතේ chat box එක පාවිච්චි කරන්න දරුවෝ ඔක්කොම පන්තියේ බොහොම සක්‍රියව ඉන්න. ඒක හරි වැදගත්. විශේෂයෙන් online ඉගෙන ගන්නකොට තමන්ගේ දැනුම චෙක් කරලා බලන්න. පන්තියක ඉන්නවා වගේ නෙවෙයි පන්තියකදී ඇඟිල්ල දීලා ප්‍රශ්න අහන්න පුළුවන්. මනෝජි very good. මනෝජා තාම හොඳයි. හතරම හරියට කියනවා. ආර්ථික සම්පත් වලට වටිනාකමක් විතර නිෂ්පාදනය කරන නියමන වටිනාකම ලබා දීම පිටකර හරි. මනෝජා ඔයාගේ උත්තරේ හරි. land labor capital entrepreneurship අපි ඔකට කියනවා LLKE කියලා. land labor capital entrepreneurship ඒ කියන්නේ
භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය. ඔකට නිෂ්පාදන සාධක 4. ඔය නිෂ්පාදන සාධක 4ට මොනවද ගෙවන්නේ? අන්න ඒකත් කියන්නේ. ඔය නිෂ්පාදන සාධකයකට ගෙවීමක් නැත්තම් යමක් දෙනවා. මොනවද ඒ? ඒකත් කියන්න පුතේ. කො දැන් ඒ උත්තර කියපු දරුවෝ උදව් කරන්න තාම. නිෂ්පාදන සාධක වලට අපි මොන හරි ගෙවනවා. salary tax interest profit. අශයෙන් salary tax එක කියන එක මට ගැටලුවක් තියෙනවා පුතේ. tax ආපහු one tax මම එකක tax වෙනම ගන්නවා. අපි භූමියට මොනවද ගෙවන්නේ? rent. ඊට පස්සේ ශ්‍රමයට අපි කියනවා wages නැත්නම් වේතන. වේතන වැටුප් ප්‍රශ්නයක් නෑ. කැපිටල් වලට අපි කියනවා interest නැත්නම් පොලි. ප්‍රාග්ධනයට පොලි කියනවා. entrepreneurship නැත්නම් ව්‍යවසායකත්වයට අපි කියනවා profit නැත්නම් ලාභ වලින් කියනවා. dividends කිව්වත් ඔව් dividends උත් හරි. ලාභාංශ නැත්නම් profit ප්‍රශ්නයක් නෑ. ආර්ථිකයට අගය කරනවා කියන අන්න ඕකට උතන. අපි නිෂ්පාදනයක සීමාවක් ඇතුලේ මේ නිෂ්පාදන සාධක ගෙනල්ලා අපි මෙතෙක් ආර්ථිකයේ නොතිබ්බ අලුත් අගයන් ප්‍රමාණයක් හදනවා. අපි ශ්‍රමය කියලා ගෙනල්ලා දැම්මට පස්සේ ශ්‍රමයට වැටුප් විදියට ගෙවන මුදල මේ මාසේ හෙට අනිද්දා ඔයගොල්ලන්ට ගෙවන පඩිය අලුතෙන්ම අමුතුවෙන්ම නිෂ්පාදනය කරන අගයක් අලුත්ම එකක්. ඔයාගේ පඩි උදාහරණයකට රුපියල් 50000 නම් ඒ 50000 ඔයා ශ්‍රමය දීපු නිසා අලුතෙන්ම නිර්මාණය වෙලා අලුතෙන් ආයතනයට රුපියල් 50000ක් හෝ ඊට වැඩි බොහෝ විදිහට වැඩි අගයක් ඇතිවෙලා. අන්න අගය වෙළඳපොළට එකතු වෙනවා. ආර්ථිකය ප්‍රසාරණය. අපි භූමිය යොදාගෙන භූමියට ගෙවීම් කරනවා කියන්නේ. භූමිය නිකන් තිබ්බනම් ඔහේ තියෙනවා. දැන් නිකන් කැලෑ වෙලා තියෙනවා නිකන් ඉඩකඩම් තියෙනවා ඔහේ තියෙනවා. භූමිය නිෂ්පාදන කර්තව්‍යයකට යොදාගත්තාම මේ වෙනුවෙන් අපි යම් කිසි අගයක් හදනවා. අන්න ඒ අලුත්ම අගයක්. ප්‍රාග්ධනය නිකන් කියලා තියෙනවා. ඔහේ තියෙනවා. මොකුත් වෙන්නේ නැහැ. ප්‍රාග්ධනය නිෂ්පාදනයේ යොදවල ඒකට ඒ වෙනුවෙන් ගෙවීමක් කරන්න අපි මේ ගෙවීම කොහෙන්ද කරන්නේ? නිෂ්පාදන ක්‍රියාවලියෙන් හදනවා. අලුතෙන් හදනවා. අලුතෙන්ම හදනවා. ව්‍යවසායකත්වයට ලාභ කියලා ඔය ලාභාංශ කියලා මනෝජ කියපු එක ඒ අන්තිමට ඉතුරු වෙනවා. ඒ කොහෙන්ද හැදෙන්නේ? මේ ක්‍රියාවලියෙන් හැදෙන්නේ. අපි හදන ටික අපි A කියලා එක ව්‍යාපාරිකයෙක් කරන එයා හදනවා පොඩ්ඩක්. B කියන එක තව ටිකක් ලොකු එකක් හදනවා. C කියන එක තවත් විශාල ප්‍රමාණයක් හදනවා. ඒ කියන්නේ මොකද වෙන්නේ? මේ ප්‍රමාණය විශාල වෙන්න එයාට ආර්ථිකයේ තියෙන පිළිගැනීම වැඩි වෙනවා. එහෙනම් ශුද්‍ර මූල්‍ය වල මොකද කරන්නේ? මේ අගය වැඩි කරන ප්‍රමාණය වැඩි කරන්න උදව් කරනවා. රැකියා හදනවා. අර පුතෙක් කිව්වා ජොබ් කරනවා. රැකියා හදනවා. ඊට පස්සේ තව දරුවෙක් කිව්වා ආර්ථික සම්පත් වලට වැඩි වටිනාකමක් එකතු කරන්න කියලා. ඔව්. අපි සම්පත් වලට තව වටිනාකම එකතු කරනවා. අපි මේ වෙනදා සේවකයෝ එක්කෙනෙක් වැඩ කරපු තැන නිෂ්පාදනය වැඩි කරන්න උදව් කරලා අපි ආගාව රැකියා තව දෙකක් හදනවා. ඒ කියන්නේ මොකක්ද? තව වැටුප් දෙකක් වෙළඳපොළට එකතු වෙනවා. රටට එකතු වෙනවා. ඒ වැටුප් දෙක කවුද හදන්නේ? නිෂ්පාදන ක්‍රියාව. නිකන් වැටුප් හම්බ වෙන්නේ නැහැ. ඒ වැටුප හදන්න ඒ වැටුපට වඩා සාපේක්ෂ වැඩි වටිනාකමක් එකතු වෙන්න ඕන නිෂ්පාදනය. අන්න අගේ එකතු. ඒ නිසා තමයි මහා පරිමාණ වෙන්න පිළිගැනීම වැඩි. හැබැයි උතෙන්දී එක පුතෙක් ප්‍රශ්නයක් අපේ අශේන් මම ටැක්ස් කියලා කිව්වා. ටැක්ස් මම පිළිගන්නවා. ඔය හතරම නැති එකක් තමයි ටැක්ස්. ඇයි අපි ටැක්ස් කියවන්නේ? අපි එක කියවන්නේ රජයට මොකක් වෙනුවෙන්ද? මේ මුළු ක්‍රියාවලියම පවත්වාගෙන යන පද්ධතිය පවත්වාගෙන යාම වෙන්නේ. මේ මුළු ක්‍රියාවලියම සිද්ධ වෙන පද්ධතිය. ඒක ඇතුලේ නීතිය, සාමය, කරු ක්‍රියාව, යහපැවැත්ම මේ සියල්ලම තියෙන පද්ධතියක් තියෙනවා. ඒ පද්ධතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඒක කරගෙන යන්න අපි ටැක්ස් කියනවා. ඒකත් කොහෙන් හරි අමුතුවෙන් මවන්න ඕනේ. ඒ මවන්නේ කවුද? නිෂ්පාදන ක්‍රියාව.
ඒක නිසා තමයි රජයක් වැඩිපුර ටැක්ස් ගෙවන අයට පිළිගැනීම වැඩි කරන්නේ. ටැක්ස් ගෙවන්න පිළිගැනීම වැඩි වෙනවා. අපේ රටේ ටැක්ස් ගෙවන්න බෑ කියලා අපි පැනලා දුවනවා. මෙන්න මේ අගය එකතු කිරීම වැඩි කරන්න ශුද්‍ර මූල්‍ය හරහා යම් දායකත්වයක් දෙනවද ඒක මූල්‍ය අන්තර්ගත කරණයකි කියලා අපි කියනවා. මොකක්ද කියන්නේ? උඩා ව්‍යවසායකෙක් අරගෙන අපි කියන ඔයාගේ අගය වැඩි කරන්න ලෑන්ඩ් වලට ගෙවන්න, ලේබර් වලට ගෙවන්න, කැපිටල් වලට ගෙවන්න, ඔන්ටර්ප්‍රනර්ෂිප් වලට වැඩිපුර ලාභ තියාගන්න පුළුවන් විදිහට වර්ධනය වෙන්න. එම වර්ධනය වෙනවා කියන්නේ ඔයා මේ පද්ධතිය හොඳට පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඔයා වෙනදාට තිබ්බට වඩා වැඩියෙන් අන්තර්ගත වුණා. එනිසා ආර්ථිකයට අගය එකතු කරනවා කියන එක අන්තර්ගත කරණයක්. ඔන්න අපි වැදගත් කාරණාවක් ඉගෙන ගත්තා. ඊට පස්සේ වැලියු ඇඩිෂන් ගැන කවුරු හරි ප්‍රශ්නයක් අහුවොත් බය නැතුව උත්තර දෙන්න පුළුවන් වෙන්න. අන්තර්ගත මොකක්ද අගය එකතු කරනවා කියලා කියන්නේ? නිෂ්පාදනයක් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරනවා, අලුතෙන්ම නිර්මාණය කරනවා. ඒ නිර්මාණය කරන්න සාධක ප්‍රමාණයක් අපි එකතු කරනවා. මොනවද සාධක? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය එකතු කරනවා. මේ හතර පවත්වාගෙන යන පද්ධතියක් තියෙනවා. ඒකට රජය ක්‍රියාත්මක වෙනවා. මේ පස් දෙනා එකතු වුණාම නිෂ්පාදන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ නිෂ්පාදන ක්‍රියාවලියෙන් භාණ්ඩ හැදෙනවා, සේවාවල් හැදෙනවා. මේක කරනකොට අපි මේ එක සාධකයට අගයක් දෙනවා වැඩිපුර. අපි වැටුප් දෙනවා, අපි කුලී ගෙවනවා, අපි පොලී ගෙවනවා, අපි ලාභාංශ දෙනවා, අපි රජයට බදු ගෙවනවා. එහෙම වෙන්න මේ ආර්ථිකයේ අගය වැඩි වෙනවා. එහෙම වෙන්නකොට ආර්ථිකයේ ප්‍රසාරය ආර්ථිකේ ලොකු වෙනවා. ඒ වෙනදා රස්සා එකක් දීපු මිනිස්සයා දැන් රස්සා තුනක් දීලා. එහෙනම් එයා වෙනදාට වඩා පොඩ්ඩක් ආර්ථිකේ ලොකු කරනවා. එයා වෙනදා නිෂ්පාදන කරලා විකුණලා ලාභ අරන් තියෙන රුපියල් 1000යි දැන් එයා 2000ක් ගන්නවා. ආර්ථිකේ ලොකු වෙනවා. එයා ටැක්ස් කරලා තියෙන රුපියල් 1000යි දැන් 2000ක් වෙනවා. එහෙනම් තව ටිකක්. එහෙනම් ආර්ථිකය පුළුල් වෙනවා. එහෙමයි ආර්ථිකයට අගය එකතු කිරීම සිද්ධ වෙන්නේ. පැහැදිලි වුණාද කියපු ටික? දරුවන්ට පැහැදිලි වුණාද කියපු ටික? මට කට්ටිය ඕකේ නෑ හරි බෑ හරි කියන්න. තේරුණාද කියපු ටික? පැහැදිලි. දැන් අපි යන්න අන්තර්ගත වීම ගැන තවත් මොනවද ඉගෙන ගන්න තියෙනවද? අන්තර්ගත ගැන තවත් මොන හරි තියනවද බලන්න. විධිමත් බැංකු ඉතුරුම් රක්ෂණ ටියුට් එක පේනවද ස්ක්‍රීන් එකේ? ටියුට් එක පේනවද? නෑ සර්. දැන් පේනවද බලන්න? දැන් හරි සර්. හරි. විධිමත් බැංකු ඉතුරු රක්ෂණ හා මූල්‍ය සේවා භාවිත කරමින් ව්‍යවසායකයන් සාර්ථක කරන්න ගැනීමට ශුද්‍ර මූල්‍යකරණයෙන් අවකාශ ලබා දෙන්න. ශුද්‍ර මූල්‍යකරණය කරනකොට බැංකු ඉතුරුම් රක්ෂණ මේ සියල්ල පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඒ අනුව පසුගාමී කොටස් ආර්ථිකයේ විධිමත් ක්‍රමවේදයට අනුව තමන්ගේ ක්‍රියාකාරකම් හසුරුවනවා. අපි විධිමත් කියලා පිළිගන්න ක්‍රමයට මිනිස්සු ආර්ථිකය හසුරුවන ව්‍යාපාර හසුරුවන්න ඉගෙන ගන්න. ඒකත් සාර්ථක අන්තර්ගත වීමක්. මිනිසුන් හරි ප්‍රොඩක්ට් එකට හරි සේවාවට එකතු කරගන්න. නැතුව අත්පිටු නිකන් පොලියට සල්ලි අරගෙන රක්ෂණයක් නැහැ, හදිසිය ගින්නරක් ඇති වෙලා හදිසිය හොරකමක් සිද්ධ වෙලා විනාශයක් වුණොත් කිසිම සරණක් නැහැ, රක්ෂණයක් වෙලා නැත්තම් හදිසියට පාවිච්චි කරන්න ඉතුරුම් නැත්තම් අන්න ඒක මේ පද්ධතියට ඇවිල්ලා නැහැ. අපි මොකද කරන්න ඕනේ? ඒවට උදව් කරන්න. අන්තර්ගත වීම. අන්තිම එක. ශුද්‍ර මූල්‍ය සැපීම හරහා යැපීම පමණක් නොව එදිනදා යැපෙන එක විතරක් නෙවෙයි අතිරික්ත නිෂ්පාදනය කරන වැඩිපුර යමක් හදලා ඒ හරහා වෙළඳ පොරක් නිර්මාණය කර ගැනීමට අපේක්ෂා කරනවා. මොකද කරන්නේ? අපි වෙනදාට යැපෙන්න විතරක් හැදුවා නම් දැන් කියනවා නෑ තව පොඩ්ඩක් වැඩිපුර නිෂ්පාදනය කරන්න. සාධක වැඩිපුර යොදා ගන්න. ඒකල වෙළඳ පොලක් හදා ගන්න. ඒක වැඩිපුර ටික විකුණන්න.
එමගින් ලැබෙන අමතර මූල්‍ය එකෙන් මොන හරි වැඩිපුර හම් වෙන සල්ලි භාවිතා කරලා දරිද්‍රතාවයෙන් එළියට එන්න උත්සාහ කරන දුප්පත්කමින් ගැලවෙන්න එන්නේ එළියට. ඒක ඒම කෙන එකත් මූල්‍ය අන්තර්ගත වීම. මම උදාහරණයට ගන්නවා රටවල් තුනක් පුතේ. රටවල් කීපයක්ම ගන්නවා. මෑත කාලීන හොඳම උදාහරණය තමයි බංග්ලාදේශය. බංග්ලාදේශයේ ජනගහනය මිලියන 180ක්. ලංකාවේ ජනගහනය වගේ 9 ගුණයක් කියන්න බෑ 8 ගුණයක් විතර විශාලයි. 2030 අවුරුද්ද වෙනකොට 2030 තව අවුරුදු 9කින් බංග්ලාදේශය මීඩියම් ඉකොනොමි එකක් බවට පත් වෙනවා කියලා අදහසක් තියෙනවා. මධ්‍ය පරිමාණ කියන්නේ අතිශාර මහා පරිමාණ ආර්ථිකයකට ළඟා වෙන්න ඊළඟ පියවරට ලං වෙනවා කියලා. ඒ වගේම ජනගහනයෙන් මිලියන 80ක් පමණ දරිද්‍රතාවයෙන් සහ මුලින්ම එළියට එනවා කියලා. සම්පූර්ණයෙන් එළියට එනවා. මේක ඉන්දියාවේ ජනගහනය මිලියන 1300. ලෝකේ දෙවන විශාලතම ජනගහනය. 1990 සිට 2020 දක්වා ගත වෙච්ච අවුරුදු 30ක කාලෙදී ඉන්දියාව තමන්ගේ ජනගහනයෙන් මිලියන 200ක් ලංකාවේ ජනගහනය වගේ 9 ගුණයක් විතර ප්‍රමාණයක් දරිද්‍රතාවයෙන් එළියට අරන් තියෙනවා. දුප්පත්කමෙන් එළියට අරන් තියෙනවා. තාත් ඉන්නවා. කොහොමද කළේ මේක? චීනය පහුගිය අවුරුදු 10ක කාලය ඇතුළත 10ක ජනගහනයෙන් මිලියන 300ක් දුප්පත්කම සම්පූර්ණයෙන්ම එළියට අරන් තියෙනවා. කොහොමද මේක කළේ? එය මූල්‍ය අන්තර්ගත කරන අතිසාර්ථකව සිදු කරනවා නිෂ්පාදන ක්‍රියාවලිය තුල අගය වැඩි කරමින් යනවා. මේකට තියෙන හොඳම ළඟම සාර්ථක උදාහරණය විය යුතුව තිබුණේ ශ්‍රී ලංකාව 2007 8 9 කාලේදී. අවාසනාවකට අපි එතෙන්ට ළඟා නොවන බව තියෙනවා. නමුත් එම කාල සීමාව දීම ආරම්භ වෙච්ච බංගලාදේශය අද ලෝකයේ දෙවන විශාලතම ඇඟලුම් අපනයන කරුවා, ලෝකයේ විශාලතම ජූට් අපනයන කරුවා, ආදි වශයෙන් විශාල ආර්ථික දියුණුවක් ලැබමින් ජනගහනය වේගයෙන් ආර්ථිකයට දායක කරගන්නවා. ඒ නිසා දුප්පත්කමින් ගැලවෙනවා. එය මූල්‍ය අන්තර්ගත කරපේ අතිසාර්ථක ලෙස කරමින් ඉන්නවා. දුප්පත්කමින් ගලවන්නේ කොහොමද? නිෂ්පාදනය අගය වැඩි කරනවා. ඒකෙන් වැඩිපුර නිෂ්පාදනය කරන එකට වෙළඳපොළක් හදනවා. මේ වෙළඳපොළ කොහොමද හැදෙන්නේ? එක්ක දේශීයව වෙළඳපොළ හැදෙනවා, එක්ක විදේශීය වෙළඳපොළක්. එක්ක විදේශීයව හැදෙනවා. ඒ හැදෙන වෙළඳපොළ තුලින් ලැබෙන ආදායමෙන් කොටසක් පාවිච්චි කරනවා දුප්පත්කමින් එළියට එන්න. තව ඊතර කොටසක් පාවිච්චි කරනවා ප්‍රාග්ධනයේ විදියට. ඒ ප්‍රාග්ධනය ව්‍යාපාර තුල යොදවන්න තවත් ආර්ථිකයේ වර්ධනය. මේවට ඉතාම ළඟ උදාහරණ ඇති. අපිට මහ දුර යන්න ඕනේ බංග්ලාදේශය කියලා කියන්නේ ඉතාම ළඟ උදාහරණයක්. මෙහෙම වෙනකොට මොකද වෙනස්ක? මිනිසුන්ගේ අවශ්‍යතා සංකීර්ණ වෙනවා. අලුත් භාණ්ඩ හා සේවා ඉල්ලන්න පටන් ගන්නවා. ඔයගොල්ලන්ට මතක ඇති. මේ කොවිඩ් වසංගතයේ කලින් මේ ප්‍රායෝගික උදාහරණ හොඳට මතක තියාගන්න. ප්‍රායෝගිකව දැකපු දේ. කොවිඩ් වසංගතයට කලින් ලංකාවේ මිනිස්සු මොනතරම් දේශීය සංචාරය කළාද? සමහර සතියන්තවල අපිට දේශීයව සංචාරය කරන්න පුළුවන් තැනක නවාතැන් හොයාගන්න බැරි තරම් සෙනග හිටියා. ඒකට හේතුව මිනිස්සු අතර ආර්ථික වර්ධනයක් සිද්ධ වෙගෙන ආවා. යම්කිසි ක්‍රමානුකූල වර්ධනයක් වේගන ආවා. දැන් ඒක මේ විවිධ බලපෑම් නිසා ඒක යටපත් වෙමින් තියෙනවා. හැබැයි එහෙම තත්ත්වයක් තුල වුවද සමහර රටවල් වේගෙන් ඉහළට මේ ඊයේ මම උදාහරණයක් දැක්කා. සිංගප්පූරුව මේ වසංගත තත්ත්වය තුලදීම
තමන්ගේ රටේ ආර්ථිකයේ අගේ වැඩි කරගන්න ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 100කින් පමණ ඉහළ දාගෙන තියෙනවා. මේ සංගතයේ තුලම ඉඳලා මූල්‍ය අන්තර්ගතකරණය අතිසාර්ථකව සිද්ධ කරනවා. එතකොට මූල්‍ය අන්තර්ගතකරණය නිසා බෙහෙවින්ම වැදගත්. අතිශය වැදගත් කියලා මම කියනවා. තෝරන මූල්‍ය අන්තර්ගතකරණය ගැන පාඩම ඉගෙන ගත යුතුද? අපි පාඩම් කරපු දේ කතා කරපු උදාහරණ නැවත මතක් කරගන්න. මූල්‍ය අන්තර්ගතකරණය විභාගයේදී නිශ්චිතවම ඉලක්කගත වෙන ප්‍රශ්නයක් එන කොටසක්. එනිසා ඒකට අවධානය යොමු කරන්න මම නැවත කියනවා. දැන් මට මතක කියන්න ෆයිනෑන්ෂල් ඉන්ක්ලූෂන් නැත්නම් මූල්‍ය අන්තර්ගතකරණය ගැන අද අපි කියපු කරුණු ටික තේරුණාද? කරුණු තේරුණාද පුතේ? මම chat box එක නිතර තේරුණා සර්. එක එක දේවල් ටයිප් කරනවා chat box එක දිහාත් බලාගෙන ඉන්න. හරි. දිලක්ෂ කියනවා ක්ලියර් වුණේ නැහැ කියලා. not clear. very good. අන්න එහෙම ප්‍රශ්න කියන. මම ආයෙ කි. පද්ධතියෙන් එළියේ මේ ආර්ථිකය කියන එක පද්ධතියක් විදිහට දැක්කොත් මේ පද්ධතිය තුළ ක්‍රියාත්මක මේ පද්ධතිය ඇතුලේ විවිධ වාසි විවිධ ප්‍රතිලාභ ලබන්න පුළුවන්කම තියෙනවා. දැන් ඕගොල්ලෝ උදාහරණ ගන්නකෝ. ඕගොල්ලෝ රැකියාවක් කරනවා. වොයිස් එක ක්ලියර් නැහැ. දැන් කෙටි වගේ ඇහෙන්නේ. තප්පරයක් ඉන්න පුතා. දැන් කියන්න බලන්න ආයෙත් මට මෙතෙක් වෙලා කියපු ඒවා අහුන්නේ නැද්ද? දැන් කොහමද? කවුරු පුතෙක් මට කියන්න ඕන? ඇහෙනවා සර්. දැන් ඇහෙනවා සර්. දැන් ක්ලියර්ද? ඉස්සෙල්ලා මොන හරි දුෂ්කරතා තිබ්බද? කවුද දිලක්ෂි? ඔයාට මොන කොයි කොටසද ඇහෙන්නේ නැතුව තිබුණේ? මුලින් ඉස්සෙල්ලා ඇහුන්නේ නැද්ද? නැහැ සර් අන්තිම හරිය කියපු ටික තමයි ක්ලියර් නැත්තේ. right okay මම ආයි කියනවා. ශුද්‍ර මූල්‍ය සැපයීමෙන් ශුද්‍ර මූල්‍යකරණයේ නිරත ආර්ථිකයේ පහළයයි හිතාගෙන ඉන්න කොටසට අපි මේ ආර්ථික පද්ධතියේ ප්‍රතිඵල භුක්ති විඳින්න අවස්ථාව දෙන්න. පොඩ්ඩක් ඉන්න තප්පරයක් ඉන්න. හරි. ඔයගොල්ලන්ට මාව ඇහෙනව නේද දැන් පුතා? දිලක්ෂි මාව ඇහෙනවද? ඔව් වශයෙන් කවුරුත් එන මට පිට පරිසරයෙන් බාහිර පරිසරයෙන් සද්දයක් එනවා ඒක නිසා ඔයගොල්ලන්ට සමහරට බාධා වෙනවා. හරි. සූත්‍ර මූල්‍ය භුක්ති විඳින සූත්‍ර මූල්‍යකරණයේ ආර්ථිකයේ පහළ අය මේ ආර්ථිකයේ තියෙන හරි විධිමත්ය කියලා පාවිතා වෙන ක්‍රමවේදවල සේවාව ගන්නවා. ඒ ගැනීම හරහා මේ සේවාවන් ටිකෙන් වැඩි අගයක් එකතු කරගෙන දුප්පත්කමෙන් එළියට එන්නට ඕන. වෙළඳපොළක් හදා ගන්නට ඕන. විධිමත් ආර්ථිකය තුල අනිත් අයට සාපේක්ෂව සාර්ථකව ක්‍රියාත්මක වෙන්නට ඕන. මූල්‍ය අන්තර්ගතකරණයේ විදිහට අපි දකින්නේ ඒක. ඒතර මූල්‍ය අන්තර්ගතකරණයේ එක වචනයකින් එක ක්‍රමයකින් කියන්නට බෑ. ඒ නිසා මම ටියුට් එකේ කිහිපයක් කියනවා. මෙන්න මේක අන්තර්ගතකරණයක් මේක අන්තර්ගතකරණයක් කියලා කොටස් හතරක් විතර පැහැදිලි කරා. අන්න ඒ කොටස් හතරක් පැහැදිලි කරමුදී ටියුට් එකේ තියෙන එක නැවත කියව ගන්නට ඕන. නැවත ඒක දිහා බලන්නට ඕන. මොනවද ඇයි මෙහෙම මිනිස්සු කරන්න බැරි බාධාවල් මොනවද? එහෙම බාධාවක් තියෙනවා නම් ඒ බාධාවන් අයින් කරලා කොහොමද අපි මේ පද්ධතිය තුළට මිනිස්සු ගන්නේ? මම පැහැදිලිව කියනවා. බැංකු ශාඛා විවෘත කරලා තිබ්බයි කියලාවත්
රක්ෂණ සමාගම් විවෘත කළා තිබ්බා කියලාවත් සේවාවන් තියෙන බවට තර්ක කරන්න බෑ. සේවාව ඇත්තටම භුක්ති විඳින තැනට පහසුකම් සලසලා නැත්තම් මම ඒකට උදාහරණයක් ගත්තේ ජංගම දුරකථන පාවිච්චි කරන අය කොපමණ හිටියා. ඒ අය මොනතරම් අන්තර්ජාලය භාවිත කළාද මූල්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ පාවිච්චිය වෙන්නේ නැහැ කියලා කියන්නේ. අන්න අන්තර්ගත වෙලා නැහැ. එහෙනම් ඒ අයව ගෙන්න ගන්න ක්‍රමවේදයක් හදන්නට. ඒක කොහොමද කරන්නේ කියන එක පරීක්ෂණ කරලා, නිරීක්ෂණ කරලා, අත්හදා බලලා කරගන්න. මේ අපි දැන් මේ ගත කරමින් ඉන්න කාලේ විශේෂයෙන් මේ වසංගත තත්ත්වයට එක්ක මතුවලා තියෙන තත්ත්වයන් ඒකට ඊටාම හොඳ අවස්ථාවක් සලසමින් ඉන්නවා. ඒ නිසා වෙන මිනිස්සු බැංකු සහ මූල්‍ය අතර වෙනදාට වඩා අලුත් විදියට භාවිත කරන්න පෙළඹෙන බව පේනෙන්න තියෙනවා. මේක හොඳ අවස්ථාවක්. ඒක හරියට කරපු රටවල් තියෙනවා. මම කියවා ළඟම උදාහරණය බංගලාදේශ. සිංගප්පූරුව එහෙමයි, ඉන්දියාව එහෙමයි, චීනය එහෙමයි, මලේසියාව එහෙමයි, තායිලන්තය එහෙමයි, තායිවානය එහෙමයි, දකුණු කොරියාව එහෙමයි. මේ හැම රටකම සාර්ථකත්වයට ඒක හේතු වුණා. එහෙනම් අපිත් ඒක කළ යුතුයි. අපිට ඒක කරන්න පුළුවන්. අපි ඒ තරම් විශාල රටක් නොවන නිසා. එන මූල්‍ය අන්තර්ගත කරන අතිශයින් වැදගත් සාකච්ඡාවට ගතිය මාතෘකාවක්. ශුත්‍ර මූල්‍යකරණය කියන්නේ තමයි සර් ක්ලියර් නෑ. ෆයිනෑන්ෂල් ඉන්ක්ලූෂන් ගැන අපි කතා කරමින් හිටියේ මූල්‍ය අන්තර්ගතකරණය ගැන. ඒක විභාගයේදී ලකුණු 5ක් හෝ 7ක් සමහරවිට 10ක් ලක්වා ලකුණු ලැබෙන්න පුළුවන් කොටසක් ගැන අපි සාකච්ඡා කරේ. මේ කොටස ගැන ප්‍රශ්නයකට උත්තර ලියන්න උත්සාහ කරනවා අපි ඉස්සරහට. ප්‍රශ්න දෙකක් තුනක් අරගෙන උත්සාහ කරනවා ලියන්න. ඒ අනුව අපේ දැනුම තව වැඩි කර ගන්න. රයිට්. අපි වේගෙන් යනවා ඊළඟ කොටසට. අපි මූල්‍ය අන්තර්ගතකරණය ගැන කතා කරා. මූල්‍ය සාක්ෂරතාවය කියන්නේ මොකක්ද කියන එක ගැන අපි අද සාකච්ඡාවට එකතු කරගමු. මගේ ටියුට් එක පේනවද කියන්න පුතේ? ස්ක්‍රීන් එකේ පේනවද? right, okay. හොඳයි. අපි ඉක්මනට ඒ ගැන සාකච්ඡා කරමු. අපි පොඩ්ඩක් අයිමි වුණා මේ තාක්ෂණික දෝෂ නිසා. සාක්ෂරතාවය කියන වචනයෙන් පැහැදිලි කරන්නේ ලියන්න කියන දින හැකියාව. ලිවීමේ කියීමේ හැකියාව. මූල්‍යවලදී මූල්‍ය භාවිතාවේදී සාක්ෂරතාවයේ ලෙස දකින්නේ මූල්‍ය භාවිත කිරීම පිළිබඳ දැනුවත් භාවය. බොහොම කෙටියෙන්. ශුද්‍ර මූල්‍ය පාවිච්චි කරනකොට ශුද්‍ර මූල්‍ය සැපීමේදී මූල්‍ය සාක්ෂරතාවය වැදගත් වෙන්නේ ඇයි කියන එක තමයි අපේ සාකච්ඡාව. සර් හෙන්නේ ඇහෙන්නේ නැහැ නේ සර්.
මම එහෙනවාද කියන පුතා සමාවෙන්න මගේ තාක්ෂණික දෝෂයක් එන්නේ මගේ පැත්තෙන්. ඇහෙනවා සර්. right. මම ඉක්මනට කියනවා මූල්‍ය සාක්ෂරතාවය කියන්නේ මොකක්ද කියලා අපේ අද කාලේ තියෙන විදිහට. ලියන්න කියන්න හැකියාව තියෙනවා වගේම මූල්‍ය පාවිච්චි කරන්නත් හැකියාව තියෙනවද කියන එක තමයි සාක්ෂරතාවයේ බලාපොරොත්තු වෙන්නේ. හරි. මූල්‍ය පාවිච්චි කරනකොට මොකක්ද සාක්ෂරතාවය කියලා කරුණු පහක් මම වෙනම දක්වලා තියෙනවා. මම ඔයගලන්ට ටියුට් එක නැවත ප්‍රසන්ට් කරන්න බලනවා. දැන් ඔයගලන්ට ස්ක්‍රීන් එකේ පේනවද කියලා කියන්න පුතා? පේනවා සර්. right okay හරි මගේ දුෂ්කරතාවයක් තියෙන්නේ අපි ඉක්මනට කතා කරමු මූල්‍ය සාක්ෂරතාවය යනු මූල්‍ය භාවිතයේදී පවතින මූල්‍ය තත්ත්වය අවබෝධ කරගෙන අංක 1 පවතින මූල්‍ය තත්ත්වය අවබෝධ කරගෙන අංක 1 එහි උපරිම ශක්්‍යතාවයෙන් යොදවන මූල්‍ය තුන්වෙනි එක අතිරික්තයන් නිර්මාණය වැඩිපුර යමක් හදාගෙන අපි කලින් කතා කරා වැඩිපුර යමක් හදානවා කියන එක. එම අතිරික්තය නැවත නිෂ්පාදන ක්‍රියාවලිය තුල ආයෝජනය කිරීමත් අතිරික්තය ගෙදර ගෙනියනවා නෙවෙයි නිෂ්පාදන ක්‍රියාවලිය තුල යොදවනවා. ඇයි ඒක එහෙම කියන්නේ? අතිරික්තය ගෙදර ගෙනියවොත් ඉන් හානි වෙන්නේ ව්‍යාපෘතියට. අපි ව්‍යාපෘතියෙන් අතිරික්තයක් හදලා ඒක ගෙදර අරන් යනවා නම් ඒකෙන් හානි වෙන්නේ ව්‍යාපාරයට. ඒ නිසා අතිරික්තය නැවත යොදවන්න. ඉන් පස්සේ කියනවා පැවති මට්ටමටත් වඩා ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අවශ්‍ය වන දැනුම. මොකක්ද කියන්නේ? කරුණු පහක් කියනවා. මූල්‍ය සාක්ෂරතාවය කියන්නේ අකුරු ලියන්න කියන්න සාක්ෂරතාවයේ තිබ්බොත් මොකද වෙන්නේ අපිට? දැනුම ලබා ගන්න පුළුවන්, තොරතුරු හුවමාරු කර ගන්න පුළුවන්. ඒකෙන් අපිට වාසිදායක තත්යකටපත් වෙන්න පුළුවන්. ඒ වගේම මූල්‍ය සාක්ෂරතාවයේදී කියනවා මූල්‍ය භාවිතයේදී පවතින තත්ත්වය අවබෝධ කරගන්න. මට පුළුවන් ද බැරිද කියන එක තේරුම් අරගෙන මගේ ළඟ මොකද්ද තියෙන මූල්‍ය තත්ත්වය? ඒක උපරිම ශක්්‍යතාවයෙන් යොදවන. උපරිම හැකියාවෙන් යොදවන. ඒකෙන් තව වැඩිපුර අතිරික්තයක් හදලා ඒ අතිරික්තය නැවත ආයෝජනය කරලා තිබුණට වඩා ඉහළ තත්ත්වයකට ළඟා වෙන්න තියෙන දැනුම තමයි සාක්ෂරතාවය කියලා කියන්නේ. මේක කොහොමද මූල්‍ය සාක්ෂරතාවයේ නැති තැන කොහොමද වෙන්න පුළුවන් අවදානම් මොනවද කියන එක මම දක්වලා තියෙනවා. ටියුට් එකේ ඊටු ටික අපි වේගෙන් කියවලා බලනවා පුතේ. තේරුම් ගන්න බලමු අපි. ටියුට් එක පේනව නේද පුතා? වගේ ස්ක්‍රීන් එකේ පේනවා. මොනවද මූල්‍ය සාක්ෂරතාවය නැති වෙනොත් වෙන්නේ? අත්‍යවශ්‍ය වියදම් වෙනුවට අනවශ්‍ය වියදම් වල යෙදෙනවා. තා පැහැදිලි. ව්‍යාපෘති අත්‍යවශ්‍ය නොවන වියදම් වලට මිනිස්සු පෙළඹෙනවා. ඒ මුදල් පිළිබඳ නොදැනුවත්කම නිසා. අත්‍යවශ්‍ය වියදම් වුවද වියදම් අධික ප්‍රවයයෙන් මූල්‍ය සපයා ගැනීම. අපිට අවශ්‍ය දේ වුණත් අපි සපය ගන්න වියදම් අධික තැන. අපිට වියදම් අධිකම ප්‍රභව වලට අපි යන්න ලෑස්ති. අපි සමහරලාට වියදම් අඩු ප්‍රභව ගැන හොයන්නේ නැහැ. තුන්වෙනි එක සාමයික වශයෙන් මතුවෙන වියදම් ප්‍රභවයන් කෙරෙහි දක්වන අනවශ්‍ය ඇල්ම. සාමයික වශයෙන් සීසනල් එක එක කාලෙට මතුවෙන වියදම් වලට දැඩි ඇල්මක් දක්වනවා. මම මේක ආදේශ කරනවා ඕගොල්ලන්ට. තමන්ට මූල්‍ය සාක්ෂරතාවයේ තියනවාද කියන එක තේරුම් ගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. අත්‍යවශ්‍ය වියදම් වෙනකොට අනවශ්‍ය දේවල් කරනවාද? අත්‍යවශ්‍ය වියදම් වුණත් වියදම් අධික දේවල් වලින් කරනවාද? සීසනල් වියදම් කරනවාද? අපි එක එක කාලෙට මතුවෙන විවිධ වියදම් කෙරෙහි ඇල්මක් දක්වනවාද? તો ඊළඟ එක ඉතුරුම් වල වැදගත්කම අවබෝධ නොවීම. ඔනෝක අතිශයින් වැදගත්. ඉතුරුම් වල වැදගත්කම ලංකාවේ ඉතුරුම් අඩුම රටක්. ලංකාවේ ඉතුරුම් අඩුම රටක්. ඒ නිසා ලංකාව හරි ප්‍රාග්ධනය නැති වෙන්න එක හේතුවක් තමයි ඒක. අපි ඉතුරුම් ගොඩක් තියෙනවා කියලා හිතුවට අපි ප්‍රාග්ධනය රැස් නොකරන රටක්. ඊට පස්සේ ඉතුරුම් පිළිබඳ වැදගත්කම අවම නොවීම හේතුවෙන් දීර්ඝ කාලයක් තුල අතිරික්ත ජනිතවද ඉතුරුම් නැහැ. අපි ප්‍රොෆිට් තියෙනවා හැබැයි ඉතුරුම් නැහැ. අතිරික්ත මූල්‍ය ආයෝජනය කිරීම සඳහා දක්වන උදාසීන බව. අතිරික්තයක් නිර්මාණය කරාම මේක ආයෝජනයට හරි උදාසීනයි. අපි වැඩිපුර කැමති අතිරික්ත පරිභෝජනය කරන්න.
ඔක ඕගලන්ටත් වෙනවා බෝනස් කාලේට බෝනස් එක අරගෙන වියදම් කරන්න. කොහොම හරි වියදමක් හොයාගන්න එකට. පඩි වැඩි වුණාම මේ වැඩි වෙන පඩියට මොකක් හරි අලුත් වියදමක් හොයාගන්න. අන්න මේ එකම දේ තමයි. එකම දේ මේක. ඒ මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ ලක්ෂණ තමයි. ඊළඟට පරිභෝජනයේ ඉහළ යාම මත අතිරික්ත ශීල වීම. අපි පරිභෝජනය කරන්න වැඩිපුර පරිභෝජනය කරන්න ගත්තොත් අපි ළඟ තියෙන අතිරික්ත වේගයෙන් අහෝසි වෙලා යනවා අහිමි වෙනවා. ඊළඟට අනවශ්‍ය ලෙස වත්කම් රැස් කරනවා. අත්‍යවශ්‍ය නොවන වත්කම් බොහෝ ලෙස බොහෝ ව්‍යාපාරිකයෝ මේක කරන වැඩක්. ඒ මූල්‍ය සාක්ෂරතාවය නැතිකම. සමහර විට ව්‍යාපාරයට අවශ්‍ය වෙන භාණ්ඩ යන්ත්‍ර සූත්‍ර වාහන ගන්නවට වඩා පුද්ගලික පරිභෝජනයට දේවල් ගන්න උත්සාහ කරනවා. මේක ව්‍යාපාරික කටයුතු වලදී භාණ්ඩ හා සේවාවල ගුණාත්මක ප්‍රමාණය හා අලෙවිය කෙරෙහි කෙටි කාලින ගිජුකම. ගුණාත්මය වර්ධනය කරොත් සදාකාලිකව පවතින්න පුළුවන් බොහෝ කල් පවතින්න පුළුවන් කියන එක තේරුම් ගන්න ඕනේ. නැතුව ප්‍රමාණය සහ අලෙවිය ගැන තමයි වැදගත්කම. අපි ගුණාත්මය අඩු වෙන්න තරඟයේ ඉස්සරහ අපි ප්‍රමාපරාද වෙනවා. මේවා තමයි මූල්‍ය සාක්ෂරතාවයේ නැතිකම පෙන්වන ලක්ෂණ. මේක කියනවා ඉහත කරුණුත් ඊට අමතර බොහෝ වෙනත් අවදානම් නිසා සුදුර මූල්‍ය ලබා ගන්නා පාර්ශව අසාර්ථක වීම පේන්න තියෙනවා. මූල්‍ය සාක්ෂරතාවය ඉහළ නම් මගින් ලබා ගන්නා මූල්‍ය බලාපොරොත්තු අවශ්‍යතාවයේ සපුරා ගැනීමට පාවිච්චි කරලා අතිරික්ත ආදායම් යොදාගෙන සුදුර මූල්‍ය ලෙස ලබාගත් මුදල් පියවා ව්‍යවසායකත්වය ඊළඟ මට්ටමට වර්ධනය කරගන්න පුළුවන් වෙනවා. නොයසේ නම් ලබා දුන් මූල්‍ය ණයත ආය නොවි බොල් ණය බවට පත් වෙනවා. ඉන් මූල්‍ය ආයතන අසාර්ථක වෙනවා. ලබා දුන් මූල්‍ය නිසි ලෙස භාවිත නොවිනි නම් ඒ ව්‍යවසායකත්වයේදී කියන්නේ බිස්නස් එකත් කඩා වැටෙනවා. බැංකුව වල බොල් ණය වැඩි වෙනවා, බිස්නස් කඩා වැටෙනවා, ව්‍යාපාර බිඳ වැටෙනවා, රැකියා අහිමි වෙනවා, වත්කම් අහිමි වෙනවා, සමාජ අර්බුද නැති වෙනවා. දැන් මේ අපි ගත කරන කාලය වගේ සමාජයේ විවිධ අර්බුද වලට මුහුණ දෙනවා. ඒ විතරක් නෙවෙයි ආර්ථිකයේම අවධානයට ලක් වෙනවා. ඒ නිසා සුදුර මූල්‍යකරණයේදී මූල්‍ය සාක්ෂරතාවය අතිශයින් වැදගත්. මොකද්ද මූල්‍ය සාක්ෂරතාවය කියන එක සහ මූල්‍ය සාක්ෂරතාවයේ නොමැතිව සිදුවන විපාක ටික විභාගයේදී මේ විදිහට දැනගන්නට ඕන. මේ විදිහටම දැනගෙන ඉන්න ඕන. මේක විභාග ප්‍රශ්නයකට ඉදිරිපත් වෙච්ච එකක්. ඒ නිසා අතිශයින් වැදගත් ඕගොල්ලන්ට මේක දැනගන්න එක. හොඳයි මම ටියුට් එක ප්‍රසන්ට් කරන එක නැවැත්තුවා. right. තාක්ෂණික දෝෂ කීපයක් ආපු නිසා ඔයගොල්ලන්ට පන්තිදී බාධාවක් සිද්ධ වුණා. right. නමුත් අපි මූල්‍ය සාක්ෂරතාවය, මූල්‍ය අන්තර්ගතකරණය සහ අවිධිමත් මූල්‍ය සුදුරු මූල්‍ය භාවිතාවන් කියන කරුණු ටිකක් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. අද පන්තියට තරු ගොඩක් හිටියා. තව කීප දෙනෙක් දැන් පන්තින් මම හිතන්නේ වෙනත් අවශ්‍යතාවය නිසා වෙන්න ඇති සමහරලාට ඉවත් වුණා. අපි මේ විදිහට ලබන සතිය යනවා පුතා අමතක කර. මට අමතක වුණා කියන්නේ 23 වෙනිදා. 23 වෙනිදා පොය දවසක් සිකුරාදා. 23 වෙනි සිකුරාදා IBSL එකෙන් පන්ති පැවැත්වීමට අපේක්ෂා කරනවා. ඒක දැනුම් දෙන්න කියලා ඔයගොල්ලන්ට කීවා. හරි. ඒක ඔයගොල්ලන්ගේ ටයිම් ටේබල් එක බලන්න. පන්ති ෂෙඩියුල් කරලා තියෙනවා 23 වෙනිදා. මතක තියාගන්න මෙතන පන්ති දරුවෝ 23 මම ඒක 23 සිකුරාදා නේද පුතේ? කවුරු කියන්නේ 23 සිකුරාදා නේද? පොය දවසක් නේද? කෝ පන්ති එදාට පන්ති පැවැත්වෙනවා කියලා දැනුම් දෙන්න කියලා ඔයගලන්ට ආයතනයෙන් කිව්වා. ඒ නිසා මතක ඇතුව එදාට ටයිම් ටේබල් එක බලන්න. ඒ ටයිම් ටේබල් එකේ හැටියට පන්ති පැවැත්වෙනවා. හරි. මොකද අපිට නිශ්චිත කාල සීමාවක් තුළ විෂය නිර්දේශය අවසන් කරන්න පාවිච්චි කරන්න ඕන නිසා. ඒ පණිවිඩය කියන මම විනාඩි කීප දෙකක් වැඩිපුර ගත්තා. අපි අද සාකච්ඡාවක් කරා. අවභාවිතාවන් ගැන, මූල්‍ය අන්තර්ගතකරණය ගැන, සාක්ෂරතාවය ගැන අපිට එක දවසකදී අපි ඊළඟ දවසින් අපිට සූත්‍ර මූල්‍ය පාඩම අවසන් කරන්න පුළුවන් වෙනවා. විභාග ප්‍රශ්න ටිකත් ලබන සතියේ මම කතා කරනවා අනිවාර්යයෙන්ම. ඒ නිසා එදාට අපි මේ පාඩම සාකච්ඡා කරලා මේකෙන් විභාගයට ලකුණු ගන්න පුළුවන්ද කියන එක තෝරගන්න උත්සාහ කරමු. හරි. හොඳයි. දුෂ්කරතා කීපයක් ආපු එක ගැන කනගාටුවටපත් වෙනවා. කෙසේ වෙතත් අපි පන්තිය සාර්ථක සාකච්ඡාවක් කරගෙන ආවා කියලා විශ්වාස කරනවා. දරුවෝ ප්‍රශ්න හව උත්තර දුන්නා. ඒ කටයුතු ඒ විදිහට ඉස්සරහට කරගෙන යන්න. එhmenan අපි ලබන සතියේ සුපුරුදු පරිදි අපේ කාලයට සම්බන්ධ වෙමු. සිකුරාදා පන්ති පැවැත්වුණොත් මම පන්තිය මට ටයිම් ටේබල් එක આવොත් අපි පන්තිය කරනවා. ඒකටත් එහෙන සූදානම්ින් ඉන්න. අපි නැවත ඊළඟ දවසේ හම්බෙමු. ඉදිරි සතියේ බොහොම ආරක්ෂා සහිතව පරිස්සමෙන් ඉන්න කියන පණිවිඩයක් තියමින්
ඔබ සැමට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. පන්ති කටයුතු ඒ අනුව මෙතකින් අවසන් කරමු.